උපනිශ්‍රේ ප්‍රත්‍ය අපිට දැන් කතා කරන්න තියෙන සවන්හස. උපනිශ්‍රේ ප්‍රත්‍යයේදී අපි ඉස්සෙල්ලා මේ උපනිශ්‍රය නැත්නම් උපනිශ්‍රය කියන පදයේ අර්ථය තේරුම් ගමු. ඊට පස්සේ ඒකේ ස්වරූපාර්ථ ටික කියවලා අපි පැහැදිලි කරගනිමු. උපනිශ්‍රය උපායාසෝ බලවත් වූ වෙහෙස යන තැන ඇති උපශබ්දය මෙන් මෙම උපනිශ්‍රය යන්නෙහි උපශබ්දය බලවත් යන අර්ථය ප්‍රකාශ කරයි. භුසෝ නිස්සයෝ උපනිශ්‍රයෝ භුසෝ බලවත් වූ නිස්සයෝ නිශ්‍රය වන්නා වූ හේතුව උපනිශ්‍රයෝ උපනිශ්‍රය නම් වේ. මෙම විග්‍රහයට අනුකූලව සාමාන්‍ය නොවන නිශ්‍රය ශක්තියට වඩා බලවත් වූ නිශ්‍රය ශක්තිය උපනිශ්‍රයයි කියනු ලබයි යනුවෙන් දත යුතු වේ. එහෙමයි. එතකොට උපනිශ්‍රය කියන පදය ගත්තයින් පස්සේ උපනිශ්‍රය කියලා මේක බෙදා ගන්න පුළුවන් පදේ. එහෙම බෙදාගත්තයින් පස්සේ මේ උපපදේ දැන් අපි නිශ්චය ප්‍රත්‍ය කලින් කතා කරානේ. ඒතර උප කියන පදේ නැත්නම් උප කියන මේ උපසර්ගයේ මොකක්ද තියෙන අර්ථය කියන එක විස්තර කරන්නේ මෙතනදී. එතකොට එතනදී ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා උපායාසෝ කියන තැනදී බලවත් වූ වෙහෙස කියලා කියන්නේ. මතකයි නේද මේක එනවා සූත්‍රවලනේ. සූත්‍රවල එනවා සමහර අභිධර්මයේ කොටස් වල එනවා ආයාසෝ උපායාසෝ කියලා. එතකොට උපායාසෝ කියලා කියන්නේ බලවත් වූ වෙහෙස කියන තැන. වෙහෙස කියන අදහස කියන්නේ. එතකොට අන්න ඒ වගේ මෙතන මේ උපනිස්සය කියන තැනදී භුසෝ නිස්සයෝ උපනිස්සයෝ භුසෝ කියලා කියන්නේ බලවත් කියන අර්ථයනේ. ඒතර භුසෝ නිස්සයෝ. ඒතර උපපදයේ තියෙන්නේ මේ බලවත් කියන අර්ථය භුසෝ කියලා පාලියෙන් කියන්නේ ඒක. ඒතර භුසෝ නිස්සයෝ උපනිස්සයෝ කියලා කියනවා. එතකොට මේ කියන විග්‍රහයට අනුව ඒතර බලවත් වන්නා වූ නිශ්‍රය තමයි උපනිශ්‍රය වෙන්නේ. මේ විග්‍රහයට අනුකූලව සාමාන්‍ය නොවන නිශ්‍රය ශක්තියට වඩා බලවත් වූ නිශ්‍රය ශක්තිය උපනිශ්‍රයයි කියනු ලැබේ. උපනිශ්‍රයයි කියනු ලැබේ කියලා කියනවා. කියන්නේ සාමාන්‍ය වෙච්ච නිශ්‍රය ශක්තියට වඩා බලවත් වෙන නිශ්‍රය ශක්තිය තමයි උපනිශ්‍රය ශක්තිය කියලා කියන්නේ. ඉතින් ඒකට උපමාවක් දීලා තියෙනවා. එතකොට මේ උපනිශ්‍රය ප්‍රත්‍යය මේ ත්‍රිරාශියේ පළවෙනි වාක්‍යයේ තියෙනවා උපනිශ්‍රය ප්‍රත්‍යය ආරම්මනෝපනිස්සය මුලම කොටස මේ ත්‍රිරාශියේ උපනිස්සය ප්‍රත්‍යය ආරම්මනෝපනිස්සය ප්‍රත්‍යය අනන්තරෝපනිස්සය ප්‍රත්‍යය පකතෝපනිස්සය ප්‍රත්‍යයයි තෙවදෑරුම් වේ. එතකොට මේක ಜಾති වර්ග තුනක් තියෙනවා. ආරම්මනෝපනිස්සය අනන්තරෝපනිස්සය පකතෝපනිස්සය කියලා වර්ග තුනක් තියෙනවා. ඔව්. එතකොට එතනදී මේ ඊළඟට මේ උපමාවක් දක්වනවා. අපි කියමු සන්නස්. මෙම උපනිශ්‍රය ප්‍රත්‍යය මේඝයකට වැස්සකට උපමා කොට ඇත. වැසි ජලය ලැබීම හේතුවෙන් වර්ධනය වන වෘක්ෂයන්ට සහ සත්වයන්ට එම වැසි ජලය බලවත් මිශ්‍රයක් වන්නාක් මෙන් ආරම්මන අනන්තර සහ පකත ධර්මයෝද තමන් සමග අදාළ වන්නා වූ ප්‍රත්‍යයෝත්පන්න ධර්මයන්ගේ බලවත් මිශ්‍රය වේයයි අදහස් කෙරේ. එහෙමයි. එතකොට මේ උපමාවේ දක්වන්නේ මොකක්ද? මේ උපනිශ්‍රය ප්‍රත්‍ය හරියට මේඝයක් වගේ මහා වර්ෂාවකට උපමා කරලා තියෙනවා. ඒකට මොකක්ද හේතුව? මේ වගේ උපමාවක් දක්වන්නේ. ඒතර වැසි ජලය කියන එක වැස්සක් ලැබුණයින් පස්සේ මේ වැසි ජලය ලැබීමෙන් ඒකෙන් වැඩෙන වෘක්ෂයන්ට සහ සත්වයන්ට ගහකොළ ඊළඟට සත්වයන්ට ඒ වැසි ජලය බලවත් උපකාරයක් වෙනවා. වර්ෂාවක් ලැබීම කියන එක. එතකොට දැන් අපි දන්නවනේ දැන් ඔය පායන කාලේට ඔය වේලිලා තියෙන ගහකොළ කහ පාට වෙලා තියෙන දුඹුරු පාට හැරිලා තියෙන ගහකොළ තනකොළ ටික වැස්සක් වැටුණයින් පස්සේ බොහොම ඉක්මනට ඊටාම වේගෙන් ඒව නැවත අර හරිතවන් පැහැයට ඇවිල්ලා බොහොම ප්‍රාණවත් බවට පත් වෙනවා. අන්න ඒ වගේ මේ බලවත් උපකාරයක් වෙනවනේ එතනදී. ඒ වර්ෂාව කියන එක. අන්න ඒ වගේ මේ බලවත් වන නිශ්‍රේ ශක්තියට තමයි මේ කියන්නේ. උපනිශ්‍රය කියලා කියන්නේ. ඉතින් එතන කියනවා ආරම්මන අනන්තර සහ ප්‍රකට ධර්මය. මේ ආරම්මන අනන්තර ප්‍රකට කියන අපි ඉදිරියේදී පැහැදිලි කරගන්නවා. ඒ කියන ඒ කොටස් තුන අර උඩදී කියපු කොටස් තුනට අදාළව මේ කියන්නේ. ඒ කියන ආරම්මන අනන්තර සහ ප්‍රකට ධර්මයෝ තමන් සමග අදාළ වන්නා වූ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ බලවත් නිශ්‍රය වේ අදහස් කරේ. ඒතර තමන්ට අදාළ වෙන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේට බලවත් ඒ ධර්මයන්ගේ බලවත් නිශ්‍රය වෙනවා කියන එක තමයි අදහස් කරන්නේ. හරියට අර වැසි ජලය ඒ සතා සිව්පාවන්ට ගහකොළට උපකාර කරා වගේ බලවත් නිශ්‍රයක් වුණා වගේ කියලා. දැන් ඊළඟට දැන් නිශ්‍රය සහ උපනිශ්‍රය අතර වෙනස මොකක්ද?
කියන එක ඊළඟට පැහැදිලි කරගන්නට ඕනේ. එතකොට නිශ්‍රය සහ උපනිශ්‍රය අතර වෙනස ඊළඟට විස්තර කරනවා. නිස්සය හා උපනිස්සයේ වෙනස මූල ප්‍රකෘති වන්නා වූ පිහිටා සිටීමට උපකාර වන ශක්තිය උපනිශ්‍රයයි. ප්‍රත්‍යයෝත්පන්න ධර්මයන් පහළවන අවස්ථාව පැමිණි විටදී වෙන්ව නොපැවතිය හැකි හේතුව වන්නා වූ ආධාර ශක්තිය නිශ්‍රයයි. උපමාවකින් කිවහොත් හැල්වලින් බතක් උපදනා විට හැල්වී බීජ කුඹුර වර්ෂාව මූල උපකාරකය වන අතර බත් පිසින හැලිය ගින්දර ආදිය බත පිසින අවස්ථාවේදී වෙන්ව නොපැවතිය හැකි හේතුව වන්නා වූ ආධාර ශක්තියෙන් උපකාර වන්නාක් මෙන් චක්ඛු විඤ්ඤාණ විපාක සිත් පහළවීමට මූල උපකාරක සංඛ්‍යාත කර්මය උපනිශ්‍රය වන අතර චක්ෂු වස්තුවේහි චක්ෂු විඤ්ඤාණය උපදින අවස්ථාවේදී වෙන්ව පැවතිය නොහැකි හේතුව වන්නා වූ ආධාර ශක්තියෙන් චක්ඛු වස්තුව නිශ්‍රය වේ. එහෙමයි. එතකොට වෙනස පැහැදිලි කරද්දී කියනවා මූල ප්‍රකෘති වන්නා වූ පිහිටා සිටීමට උපකාර වන ශක්තිය උපනිශ්‍රයයි කියලා. ඒතර මූල ප්‍රකෘති වෙන කාරණේ මූල වෙන උපකාරක ශක්තියට කියනවා උපනිශ්‍රය කියලා. ඊළඟට දැන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්. ඒතර ඊළඟට නිශ්‍රය පැහැදිලි කරද්දී කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පහළ වෙන වෙලාවක් තියෙනවානේ. ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පහළ වෙන වෙලාවක් තියෙනවානේ. එතකොට මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පහළ වෙන වෙලාවේදී, ඒ පහළ වෙන අවස්ථාවේදී වෙන්ව නොපැවතිය හැකි හේතුව වන්නා වූ. ඒ කියන්නේ මේ ධර්මයන් නැතුව පවතින්නට බෑ. මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පහළ වෙන වෙලාවේදී. එතකොට අන්න ඒ ශක්තියට කියනවා නිශ්‍රේ ශක්තිය කියලා. ඒතර මූල ප්‍රකෘති ශක්තිය තමයි උපනිශ්‍රේ වෙන්නේ. ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් පහළ වෙන අවස්ථාවේදී මේ ධර්මයන්ට පහළ වෙන්නට ඒ පහළ වීමේදී වෙන්ව නොපැවතිය හැකි හේතුව වෙන ආධාර ශක්තිය ආධාර භාවය තමයි නිශ්‍රය කියලා කියන්නේ. ඒකට උදාහරණයක් විදිහට දක්වනවා කොහොමද හැල් වලින් බතක් උපදනා විටදී අන්න ඒ වී වලින් බතක් උපදින වෙලාවේදී මුලදී තියෙන හැල්වි බීජ කුඹුර වර්ෂාව කියන එක මූල උපකාරය වෙනවා. ඒක අවශ්‍යයිනේ. මූලික අවස්ථාවේදී මේ බීජ හටගන්න ප්‍රබල හේතුවක් බවට පත් වෙනවානේ. ඊළඟට බත ඉදෙන වෙලාවේදී බත උයන වෙලාවේදී ඒකට උපකාර වෙනව මොනවද? ඒ බත් පිසින ඒ භාජන සැලිය ඊළඟට ගින්දර ආදී ඒ අවශ්‍ය ඒ වෙලාවේදී අවශ්‍ය කලමනා ටික උපකාරක වෙනවා. ඒ අවස්ථාවේදී ඒ බත උයන්නට. ඉතින් අන්න ඒ වගේ එක පරමාර්ථ ධර්මයට සම්බන්ධ කරලා පැහැදිලි කරලා දෙනවා. අන්න ඒ විදිහට චක්කු විඤ්ඤාණ විපාක සිතක් පහළ වෙද්දී මූල සංඛ්‍යාත කර්මය උපනිශ්‍රය වෙනවා. දැන් චක්කු විඤ්ඤාණයක් ගත්තයින් පස්සේ චක්කු විඤ්ඤාණ සිත පහළ වෙන්නේ මොකක් නිසාද? ඒ මූල කර්මයක් තියෙනවා. ඒ කුසලයක් හෝ අකුසල කර්මයක් තියෙනවා. ඒකේ විපාකයක් විදිහට තමයි චක්කු විඤ්ඤාණ සිත පහළ වෙන්නේ. ඒතරේ චක්කු විඤ්ඤාණ සිත පහළ වෙන වෙලාවේදී ඒ කර්මය මූලික උපකාරයක් වෙනවා. එතකොට චක්කු වස්තුවේදී චක්කු විඤ්ඤාණය පහළ වෙනවා කියන එකක් තියෙනවානේ. චක්කු වස්තුව නිශ්‍රය කරගෙන තමයි චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ. ඒතර කර්මයේ මූලික කාරණේ වෙනවා. හැබැයි චක්කු විඤ්ඤාණය පහළ වෙද්දී නිශ්‍රය වෙනවා මොකක්ද? චක්කු වස්තුවේහි තමයි චක්කු විඤ්ඤාණය නිශ්‍රය වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී මොකද කියන්නේ? මේ චක්කු වස්තුව නොමැතිනම් චක්කු විඤ්ඤාණය කියන එක පහළ වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී සිද්ධ වන ආධාර භාවයේ එතනදී පිහිටා සිටීමට උපකාරක වන ආධාර භාවයට කියනවා නිශ්‍රේ ශක්තිය කියලා කියනවා. ඉතින් ඔය විදිහට ඔය දෙකේ නිශ්‍රේ සහ උපනිශ්‍රේ වෙනස පැහැදිලි කරගන්න කියලා කියන්නේ. හරි. අපි ළඟට මේකේ ත්‍රිරාශිය කියව ගනිමු. උපනිස්සය ප්‍රත්‍යය ත්‍රිරාශිය. උපනිස්සය ප්‍රත්‍යය ආරම්මනෝපනිස්සය ප්‍රත්‍යය අනන්තරූපනිස්සය ප්‍රත්‍යය පකතූපනිස්සය ප්‍රත්‍යයයි තෙවදෑරුම් වේ. එයින් ආරම්මනෝපනිස්සය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ත්‍රිරාශිය මෙනි. අනන්තරූපනිස්සය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය අනන්තර ප්‍රත්‍යයේ ත්‍රිරාශිය මෙනි. පකතූපනිස්සය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය මෙසේය. හරි සනස හොඳයි. එතකොට දැන් මේක වර්ග තුනක් තියෙනවා කියලා කිව්වා. ආරම්මනෝපනිස්සය, අනන්තරූපනිස්සය, පකතූපනිස්සය කියලා මේ විදිහට මේ උපනිස්සය ප්‍රත්‍යය කොටස් තුනකට බෙදෙනවා.
ඊට පස්සේ ඒකෙන් කියනවා පළවෙනි එක තමයි අපිට දැන් පැහැදිලි කරගන්න තියෙන්නේ. එයින් ආරම්මනෝපනිස්සය ප්‍රත්‍යේ ත්‍රිරාශිය ආරම්මනාධිපති ප්‍රත්‍යේ ත්‍රිරාශිය මෙනි. එතකොට ආරම්මනෝපනිස්සය ප්‍රත්‍යයයි ආරම්මනාධිපති ප්‍රත්‍යේ ත්‍රිරාශියයි සමානයි කියලා කියන්නේ. ඊළඟට අනන්තරූපනිස්සය ප්‍රත්‍යේ ත්‍රිරාශිය අනන්තර ප්‍රත්‍යේ ත්‍රිරාශිය මෙනි. ඒතර අනන්තර ප්‍රත්‍යය අනන්තරූපනිස්සය ප්‍රත්‍යේ ත්‍රිරාශිය මේ දෙකත් සමානයි කියලා කියන්නේ. අටපකතෝපනිස්සය අපිට ඉදිරියේදී පැහැදිලි කරගන්න තියෙනවා. මෙතනදී දැන් ආරම්මනෝපනිස්සය කියන්නේ මොකක්ද කියලා අඳුන ගන්නට වෙනවා දැන්. හරි ආරම්මනාධිපති අපි කලින් ඉගෙන ගත්තනේ අධිපති ප්‍රත්‍ය යටතේ. ඒ වගේම ආරම්මනෝපනිස්සය කියන එක දැන් අපිට තේරුම් ගන්න තියෙනවා මොකක්ද මේ ආරම්මනෝපනිස්සය කියලා කියන්නේ කියලා. අපි ඒක කියමු සංස 15 ආරම්මනෝපනිස්සය කියන එක. සාමාන්‍ය නොවන තදින් ඇද බැඳ තබාගත හැකි තරම් ලෝභනීය අරමුණු ප්‍රීති පස්සද්ධිය පහළ කරවමින් මහත් වූ ශ්‍රද්ධාවක් ජනිත කරවීමට සමත් අරමුණු ආරම්මනික සිත්වල පහළවීමට බලවත් කාරණයක් වීම හේතුවෙන් ආරම්මනෝපනිස්සය යන නම ලැබේ. මෙහි ප්‍රත්‍යෝත්පන්නයෝ ආරම්මනාධිපති සමග සර්ව සමානය. ආරම්මනාධිපති සහ ආරම්මනෝපනිස්සයේ ප්‍රත්‍යශක්තියෙන් අතර ඇති වෙනස නම් තමා හා සම්බන්ධ වන්නා වූ ආරම්මනික චිත්තෝත්පාදය අරමුණු නොකර සිටීමට නොහැකි වන තරම් ඇදගන්නා අධිපති ශක්තිය ආරම්මනාධිපති ශක්තිය නම් වේ. ආරම්මනික චිත්තෝත්පාදය පහළවීමට බලවත් වන්නා වූ නිශ්්‍රය භාවය ආරම්මනෝපනිස්සය නම් වේ. අටුවා ගරුකා තබ්බ මත්තත් හේන ආරම්මනාධිපති බලවකාරණත්හේන ආරම්මනෝපනිස්සයෝති ඒව මේ තේසං නානත්තං වේදි තබ්බං. එහෙමයි. එතකොට ආරම්මනෝපනිස්සයේදී කියනවා සාමාන්‍ය නොවන තදින් ඇඳ බැඳ තබාගත හැකි තරම් වන ලෝභනීය අරමුණු. කියන්නේ ලෝභයට විෂය වෙන අරමුණු තියෙනවානේ. සාමාන්‍ය වෙන්නේ නැති, සාමාන්‍ය ප්‍රමාණයට වඩා බලවත් වෙන තමංග තදින් ඇද බැඳ තබා ගන්නට පුළුවන් වෙන ලෝභනීය අරමුණු තියෙනවා. ඊළඟට ප්‍රීති පස්සද්ධිය පහළ කරවමින් මහත් වූ ශ්‍රද්ධාවක් ජනිත කිරීමට සමත් වූ අරමුණු තියෙනවා. එතකොට මෙන්න මේවා මේ කියන ඒවා මෙන්න මේ බඳු අරමුණු ආරම්මනික වන සිත් ටිකක් තියෙනවා. ඒ ආරම්මනික වන සිත් පහළ වීමට බලවත් කාරණයක් වීම හේතුවෙන් ආරම්මනෝපනිස්සය යන නම ලැබේ. එතකොට ඒ නිසා තමයි ඒකට ආරම්මනෝපනිස්සය නම ලැබෙන්නේ. මොකද ඒවා බලවත් කාරණයන් වෙන නිසා කුසල ධර්මයන් පහළ වීම සඳහා. ඒ නිසා තමයි මේකට ආරම්මනෝපනිස්සය කියලා කියන්නේ. එතකොට මෙහි ප්‍රත්‍යෝත්පන්නයෝ ආරම්මනාධිපති සමග සර්ව සමානයි. එතකොට 100%ක්ම ඒවා එකිනෙකාට සමානයි. දැන් ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා මොකක්ද මේ දෙකේ වෙනස කියලා. දැන් ආරම්මනාධිපති කියලා කිව්වා ආරම්මනෝපනිස්සය කියලා කිව්වා. ප්‍රත්‍ය ධර්මයන් සමානයි. හැබැයි ප්‍රත්‍ය ශක්තියින්ගේ මේවා මොකක්ද තියෙන වෙනස? ඒක පැහැදිලි කරනවා ආරම්මනාධිපති සහ ආරම්මනෝපනිස්සය ප්‍රත්‍ය ශක්තියන් අතර ඇති වෙනස නම් තමා හා සම්බන්ධ වන්නා වූ ආරම්මනික චිත්තෝත්පාදය අරමුණු නොකර සිටීමට නොහැකි තරම් වන ඇදගන්නා අධිපති ශක්තිය ආරම්මනාධිපති ශක්තිය නම් වේ කියලා. එතකොට ඒ අරමුණු තමන් කෙරෙහි ඇද බැඳ තබා ගන්නට ඒ චිත්තෝත්පාදය අරමුණු නොකර සිටීමට නොහැකි තරම් වන බලවත් වන ඒ අධිපති භාවය කියන්නේ ඊශ්වරත්වය. යම් කිසි විදිහකට ගත්තොත් ඒ කියන ඊශ්වරත්වයේ ප්‍රධාන භාවයේ ඒ ආරම්මණයේ තිබෙන ශක්තිය තමයි ආරම්මනාධිපති ශක්තිය කියලා කියන්නේ. ඊළඟට ආරම්මනික චිත්තෝත්පාදය පහළ වීමට බලවත් වන්නා වූ නිශ්්‍රය භාවය තමයි ආරම්මනෝපනිශ්‍රය වෙන්නේ. ඒතර මෙතන කියන්නේ කාරණයේ පැත්තෙන් කියන්නේ ඒ ආරම්මනික චිත්තෝත්පාදය පහළ වෙන්නට වෙන හේතුව වෙන බලවත් වූ නිශ්්‍රය වන කාරණාව පැත්තෙන් තමයි ඒ කාරණය තමයි ආරම්මනෝපනිස්සය කියලා කියන්නේ. එතකොට මෙතන කියන්නේ ආරම්මනෝපනිස්සයදී කියන්නේ කාරණ අර්ථයෙන් කාරණේ පැත්තෙන් කියන්නේ ආරම්මනාධිපතියකදී කියන්නේ අධිපතිභාවයෙන් කියන්නේ ආරම්මණයේ තියෙන අධිපතිභාවයෙන් තමයි ඒකේ කාරණය කියන්නේ. ඉතින් එතකොට එතනදී අටුවාවේදී ඒ වාක්‍ය තමයි මේ විස්තර කරේ. අටුවාවේ තියෙනවා ගරුකාතබ්බ මත්තට්ඨේන ආරම්මනාධිපති බලවකාරණට්ඨේන ආරම්මනෝපනිස්සයෝති ඒව මේ තේසං නානත්තං වේදි තබ්බං කියලා එතන එහෙම පැහැදිලි කරනවා.
අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අනන්ත රූපනිස්සය කියන එක. ඒතර අනන්ත රූපනිස්සයේදීත් කිව්වා අනන්ත රූපනිස්සය ප්‍රත්‍යේ ත්‍රිරාශිය අනන්තර ප්‍රත්‍යේ ත්‍රිරාශිය මෙනි කියලා. අපි අනන්ත රූපනිස්සය කියන එක කතා කරගනිමු. මේ පදය විස්තර කරගනිමු. අපේ සන්නස් අවසරයි. අනන්තරූප නිස්සය අනන්තර ප්‍රත්‍යය ධර්මයෝම පසුපසු සිත් පහළවීම සඳහා බලවත් නිශ්‍රය හේතුව වන බැවින් අනන්තරූප නිස්සය යන නම ලැබේ. අනන්තර සහ අනන්තරූප නිස්සය ප්‍රත්‍ය ශක්තියන්ගේ වෙනස නම් තමාට අනතුරුව සුදුසු පරිදි චිත්තෝත්පාදයක් ජනිත කරවීමට හැකි ශක්තිය අනන්තර ශක්තියයි. පසුපසු සිත් ඉපදීම සඳහා බලවත් වන්නා වූ නිශ්්‍රය භාවය උපනිශ්‍රය අනන්තරූප නිස්සය ශක්තියයි. මෙසේ වූ කල්හි පරමාර්ථ ධර්ම වශයෙන් මෙම දෙකෙහි වෙනසක් නැති වූයේ නමුදු ශක්ති විශේෂයන් පවතින බැවින් ඒ ශක්තියට අනුකූලව නාමය දක්වමින් වදාළ සේක. එහෙමයි. එතකොට අනන්ත රූපනිස්සය කියලා කියන්නේ මොකක්ද? ඒ අනන්තර ප්‍රත්‍ය ධර්මයෝම කියන්නේ අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍යදී අපි ඉගෙන ගත්තානේ ප්‍රත්‍ය ධර්ම ටිකක්. ඒ ඉගෙනගත්ත ප්‍රත්‍ය ධර්මම පසුපසු සිත් සඳහා පහළ වීම සඳහා බලවත් නිශ්‍රය හේතු වන බැවින් අනන්ත රූපනිස්සය යන නම ලැබේ. ඒ කියන්නේ ඒ ධර්ම ටිකම තමයි පසුපසු සිත් පහළ වෙන්නට බලවත් හේතුවක් වෙන්නේ. ඒ නිසා අනන්ත රූපනිස්සය යන නම ලැබෙනවායි කියලා කියන්නේ. එතකොට දැන් ඒ අනන්තර ප්‍රත්‍ය ගත්තයින් පස්සේ අනන්තර ප්‍රත්‍යයේදී මතක ඇති අපි ස්වරූපාර්ථ කියාගනිද්දී ඒ පෙර සිත් පසුපසු සිත් වලට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවයි කියලා විස්තර කරගත්තා. ඒතර ඒ ධර්මයන්ම ඒ ටිකටම තමයි අනන්තර උපනිස්සය ඒ ප්‍රත්‍ය ධර්මයන් වෙන්නේ. මොකද ඒ පෙර සිත්ම ඒවාම පසුපසු සිත් පහළ වීම සඳහා බලවත් කාරණයක් වෙනවා. බලවත් හේතුවක් වෙනවා. බලවත් හේතු වෙන නිසා බලවත් නිශ්‍රය හේතු වෙන නිසා ඒකට අනන්ත රූපනිස්සය කියන නම ලැබෙනවා. එතකොට ඊළඟට ප්‍රශ්නයක් එනවා දැන් මොකක්ද එහෙනම් මේ ප්‍රත්‍ය දෙක අතර වෙනස කියලා. දැන් ප්‍රත්‍යෝත්පන්නයන් සමානයි කිව්වනේ. මොකක්ද වෙනස කියලා කියනවා අනන්තර සහ අනන්තර උපනිස්සය ප්‍රත්‍ය ශක්තියේ වෙනස නම් තමාට අනතුරු සුදුසු චිත්තෝත්පාදයක් ජනිත කරවීමට හැකි ශක්තිය අනන්තර ශක්තියයි. ඒතොර තමන්ට පරිදි අපි මතකද ඉගෙන ගත්ත එතනදී වචනයක් සුදුසු පරිදි චිත්තෝත්පාදයක් කියලා. ඒතොර සුදුසු පරිදි චිත්තෝත්පාදයක් ජනිත කරවන්නට පුළුවන්කම ඒ හැකියාව තියෙන අනන්තර ශක්තියට කියලා කියන්නේ. ඊළඟට පසුපසු සිත් ඉපදීම සඳහා බලවත් වන්නා වූ නිශ්‍රේ භාවය උපනිශ්‍රයයි. ඒතොර පසුපසු සිත් පහල කරවන්නට ඉපදෙන්නට බලවත් වූ නිශ්‍රය තමයි උපනිශ්‍රය කියලා කියන්නේ. ඊළඟට කියනවා මෙසේ වූ කල්හි පරමාර්ථ ධර්මයන් වශයෙන් මෙම දෙකෙහි වෙනසක් නැති වූයේ නමුත් ශක්ති විශේෂයන් පවතින බැවින් ඒ ශක්තියට අනුකූලව නාමය දක්වමින් වදාළ සේක කියලා. එතකොට මෙතනදී වෙනසක් තියෙනවා. ඒ වෙනසින්ද තමයි බුදුරජාණන් වහන්සේ මෙහිම අනන්තර උපනිස්සය කියලා එකකුයි අනන්තර කියලා එකකුයි අනන්තර ප්‍රත්‍ය කියලා එකකුයි එහෙම වෙනසක් දක්වන්නේ. ඒතර පරමාර්ථ ධර්මයන් වල වෙනසක් නැහැ. හැබැයි ශක්ති විශේෂයන්ගේ වෙනසක් තියෙනවා. හරියට අර උඩ අපි කතා කරපු ආරම්මනාධිපති ප්‍රත්‍ය සහ ආරම්මන උපනිස්සය ප්‍රත්‍ය වගේ. ඒතර පරමාර්ථ ධර්මයන් සමානයි මේ දෙකේත්. හැබැයි ඒවා අතර වෙනසක් තියෙනවා. ශක්ති විශේෂයන්ගේ වෙනසක් තියෙනවා. මේ විදිහට අනන්තර ප්‍රත්‍යස්ත අනන්තර උපනිස්සය ප්‍රත්‍ය ස්වરૂප ධර්මයේ පරමාර්ථ ධර්මයේ සමාන වුණාට ඒවයි ශක්ති විශේෂයන් වල වෙනසක් තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි එකට පකතූපනිස්සය කියන එකට. පකත උපනිස්සය යයිද පකති උපනිස්සය යයිද යන ක්‍රම දෙකින් පද බෙදත්. පකත යන්නෙහි ප ශබ්දය බුසත්ත බලවත් යන අර්ථය ප්‍රකාශ කරයි. බුස සහ සුට්ඨු යන පද දෙකෙහි අර්ථය සමාන වේ. එබැවින් සුට්ඨු කරී yitthaati පකතෝ යයි විග්‍රහ කළ යුතුය වේ. සුට්ඨු මනාව කරී yitt කරනා ලදී. ඉති එබැවින් පකතෝ පකත නම් වේ. ඒකාන්ත ඵල ධර්මයන් ඇති කරවීමට තරම් කරනා ලද්ද පකත
මනාව කරන ලද යැයි කියයි. යමක් යම් හේතුවක් මනාව කරන ලද්දේ වී නම් එහි ඵලය අනිවාර්යෙන්ම ලැබේ. එහෙමයි සනාස. එතකොට මේ ප්‍රගතූපනිස්සය කියන එක තමයි අපිට කතා කරන්න තියෙන තුන්වෙනියට තියෙන කොටස. එතනදී මේ පකතූපනිස්සය කියන පදය ක්‍රම දෙකකට බෙදෙනවා. අටුවාවේ බෙදලා තියෙනවා. පකත උපනිස්සය කියලාත් ගන්න පුළුවන් මේකේ අර්ථය. නැත්නම් පකති උපනිස්සය කියලා මෙහෙම ක්‍රම දෙකකට බෙදෙනවා. මේ ක්‍රම දෙකෙන් තමයි ඊළඟට මේක පැහැදිලි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒතර මුලින්ම පැහැදිලි කරගන්නවා පකත උපනිස්සය කියන එක. මෙන්න මෙතන මේ කියව පකත උපනිස්සය කියන එක තමයි පැහැදිලි කරගන්න යන්නේ. පකත කියන එකේ ප ශබ්දය බුසත්ත බලවත් යන අර්ථය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. එතකොට ඒ අපි කලින් කියවගත්තනේ මේ ප උපසර්ගයේ බුස අර්ථය බලවත් අර්ථය තියෙනවා කියලා. එතකොට බුස සහ සුට්ඨු යන පද දෙකෙහි අර්ථය සමාන වේ. බුස කියන පදයයි සුට්ඨු කියන පද දෙකෙහි පදාර්ථයන් දෙක සමානයි කියලා කියන්නේ. එතකොට ඒකේ නිරුක්තිය දෙන්න පුළුවන් සුට්ඨු කරීත්තාති පකතෝ කියලා. සුට්ඨු කියලා කියන්නේ මනාව කරීත්ත කරනා ලදී ඉති එබැවින් පකතෝ පකත නම් වේ කියලා එහෙම නිර්වචනය ගන්න පුළුවන්. එතකොට ඒක කියනවා ඊට පස්සේ ඒකාන්ත ඵල ධර්මයන් නැති කරවීමට තරම් කරනා ලද්ද පකත මනාව කරන ලද යයි කියයි. ඒතර ඒකාන්තයෙන්ම ඵල ධර්මයන් පහල කරවීමට තරම් කරපු දෙයට තමයි පකත කියලා කියන්නේ. ඒතර කියන්නේ ඵල ධර්මයන් ඒකාන්තෙම ජනිත කරවන්නට පුළුවන් හැකියාව තියෙන දේවල්. ඒ තරමට මනාව කරවපු දේවල් වලට තමයි පකත කියලා කියන්නේ. ඊට පස්සේ තවදුරටත් විස්තර කරනවා යමක් මනාව කරන ලද්දේ වී නම් එහි ඵලය අනිවාර්යයෙන්ම ලැබේ. ඒතර යම් කටයුත්තක් යම් කිසි කෘත්‍යයක් මෙන්න මේ යමක් කරන බවක් කියනවානේ පකත කියන එකේ. ඒතර යමක් මනාව කරන ලද්දේ නම් මේකේ අනිවාර්යයෙන්ම ඒකට අදාළ ඵල ධර්මයන් ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ මේ පකතේ එකේ ආකාර දෙකක් තියෙනවා. මේ දෙක ඊට පස්සේ විස්තර කරනවා. උපාදිත පකත, උපසේවිත පකත කියලා. අපි කියමු සනස. ස්වකීය సంతානෙහි පහල කර ගන්නා ලද යයි කියන ලද උපාදිත පකත විශේෂයද අරමුණු කිරීම වශයෙන් හෝ මුණ ගැසීම හෝ උපභෝග ආදී වශයෙන් හෝ ඇති උපසේවිත පකත විශේෂයද දෙවර්ගයම කත සඳහා ඇතුළත් වේ. පකතෝ මනාව කරන ලද උපනිශ්චයෝ බලවත් වූ නිශ්‍රය පකතූපනිශ්චය නම් වේ. හරි. එතකොට එතන වර්ග දෙකක් ගැන කියනවා මේ පකත කියන එකේ. උපාදිත පකත කියලා එක වර්ගයක් තියෙනවා. ඊළඟට උපසේවිත පකත කියලා තව වර්ගයක් තියෙනවා. උපාදිත පකත කියලා කියන්නේ ස්වකීය సంతානෙහි පහල කරගන්නාලාද කියන ධර්මයන් තමයි උපාදිත ප්‍රකත කියලා කියන්නේ. කියන්නේ තමන්ගේ సంతානෙම පහල වෙන ධර්මයන්. පහල මේක විස්තර කරනවා. ඒතර මෙතනට මේ තමාගේ సంతානෙ පහල වෙන විදියට උදාහරණයක් අපි ගත්තොත් කුසල පැත්තේ ගත්තොත් අපිට ගන්න පුළුවන් ශ්‍රද්ධාව කියන ධර්මය. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව මෙන්න මේ වගේ ධර්මයන් තමන්ගේ సంతානෙ පහල කරගන්නවානේ. ඒතර මේ පහල කරගනින් ඒවා මනාව පහල කරගත්තොත් ඒවා උත්පාදිත උපකත බවට පත් වෙනවා. ඒ විදිහට ඒවා උපකාරක වෙනවා. ඊළඟට උපසේවිත උපකත කියන එක. ඒතොර දැන් මේ කියපු මේ ධර්මතාවයන් අපේ කරන කුසල අකුසල කර්මයන් වලට අභ්‍යාකත කර්මයන් දේවල් වලට ඒවා මේ ප්‍රත්‍ය වෙනවා. ඊළඟට තියෙනවා උපසේවිත උපකත කියලා. උපසේවිත කියලා කියන්නේ අරමුණු කිරීම වශයෙන් හෝ මුණ ගැසීම් හෝ උපභෝග ආදී වශයෙන් හෝ ඇති දේවල් වලට තමයි උපසේවිත කියලා කියන්නේ. කියන්නේ දැන් මේ අරමුණු කිරීම වශයෙන් මුණ ගැසීම වශයෙන් එතකොට මේ සමහර ප්‍රඥප්ති තියෙනවා අරමුණු කිරීම වශයෙන්. ඊළඟට මුණ ගැසීම වශයෙන් ගත්තයින් පස්සේ සමහර පුද්ගලයෝ ඇතැම් පුද්ගලයෝ උපසේවනය වෙනවා. කියන්නේ අපි අසුරු කරනවා මේ මුණ ගැසීම වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට උපභෝග වශයෙන් ගත්තයින් පස්සේ අපි පරිහරණය කරන සේනාසන භෝජනේ අන්න ඒ වගේ දේවල් උපසේවිත ප්‍රගතියට ඇතුළත් වෙනවා.
එතකොට ඒවා අපි පරිහරණය කිරීමෙන් ඒවා බලවත් කාරණයක් බවට පත් වෙනවා. ඉතින් මේ කියන දෙවර්ගයේම උපාදිතය සහ උපසේවිතය කියන දෙකම මේ කත සඳහා කරනා ලද කියන එක ඇතුළට ඇතුළත් වෙනවා, අන්තර්ගත වෙනවා. එතකොට පකතෝ මනාව කරනා ලද උපනිස්සය බලවත් වූ නිශ්‍රය පකතු උපනිස්සය නම් වේ කියලා ඒක තවදුරටත් විග්‍රහ කරලා පෙන්වනවා. ඉතින් එතනදී දැන් ඔන්න අපි මුලින්ම කතා කරේ මොකද්ද මෙන්න මේක. පකත උපනිස්සය කියන එකනේ. කළා එතන මේ කරනා ලද්ද මොකද්ද කියන එක විශේෂයෙන්ම පැහැදිලි කරා. ඒතර ඊළඟට තියෙන්නේ පකති උපනිස්සය කියන එක. ඒතර පකති කියන්නේ අපි දන්නන ප්‍රകൃති කියන එකනේ. ප්‍රകൃතියෙන්ම උපනිශ්‍රය වෙනවා කියන එකනේ. ඒක ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙනවා. අපි කියමු සනස. තවත් ක්‍රමයකින් පකති උපනිස්සය ක්‍රමය පකතියායේව ප්‍රකෘති ස්වභාවයෙන්ම උපනිස්සයෝ බලවත් වූ නිශ්‍රය පකතූපනිස්සයෝ. මෙම ණය ක්‍රමයේදී ආරම්මන සහ අනන්තර ශක්ති දෙක හා මිශ්‍ර නොවන ප්‍රකෘති ස්වභාවයෙන්ම බලවත් වන්නා වූ කාරණයෝ පකති නම් වෙති. උදාහරණයකින් කිවහොත් මුලින්ම ශ්‍රද්ධාව පහළ වී ඒ ශ්‍රද්ධාවම පදනම් කරගෙන පසුපසු කුසලයෝ වැඩිවීමක් වන අවස්ථාවකදී පෙර ශ්‍රද්ධාවෙහි ආරම්මන සහ අනන්තර ශක්තිය නොමැත. ප්‍රකෘතියටම අනුකූලව පසුපසු කුසල ධර්මයන් වැඩිවීමට බලවත් කාරණයක් වේ. එබැවින් ප ဋ ාණ අටුවාවේදී පකතියා ඒව වා උපනිස්සයෝ පකතූපනිස්සයෝ ආරම්මනානන්තරේහි අසම්මිස්සෝති අත්ථෝ යැයි විස්තර කළහ. එහෙමයි සනස. එතකොට මේ පකති උපනිස්සය කියන එකේ අර්ථය අපි කිව්වොත් පකතියා යේව උපනිස්සයෝ පකතූපනිස්සයෝ කියලා. පකතියා යේව කියන්නේ ප්‍රකෘති ස්වභාවයෙන්ම උපනිස්සයෝ බලවත් වූ නිශ්‍රය පකතූපනිස්සයයි. එතකොට ප්‍රകൃතියෙන්ම බලවත් වෙන දේ. ඉතින් එතන කියනවා මේ ණය ක්‍රමයේදී ආරම්මන සහ අනන්තර ශක්ති දෙක මිශ්‍ර නොවන ප්‍රකෘති ස්වභාවයෙන්ම බලවත් වන්නා වූ කාරණයෝ පකති නම් වෙති කියලා. ඒ කියන්නේ දැන් කලින් අපි ගත්තනේ ආරම්මන උපනිස්සය අනන්තර උපනිස්සය කියලා දෙකක් පැහැදිලි කරගත්තනේ. එතකොට ඒ දෙකත් එක්ක මිශ්‍ර නොවෙන්න ප්‍රකෘති ස්වභාවයෙන්ම තමාගේම ඇති මූල ප්‍රකෘති ස්වභාවයෙන්ම බලවත් වෙන කාරණයන්ට තමයි පකත උපනිස්සය කියලා කියන්නේ. ඒක කියනවා උදාහරණයකින් කිවහොත් මුලින්ම ශ්‍රද්ධාව පහළ වී ඒ ශ්‍රද්ධාවම පදනම් කරගෙන පසුපසු කුසලයෝ වැඩිවීමක් වන අවස්ථාවකදී පෙර ශ්‍රද්ධාවෙහි ආරම්මන සහ අනන්තර ශක්තිය නොමැත. කියන්නේ කලින් අපේ సంతානයේ ශ්‍රද්ධාවක් පහළ වෙලා ඒ ශ්‍රද්ධාව පදනම් කරගෙන පසුපසු අපි තවත් කුසල ධර්මයන් දියුණු කරගන්නවා. කියන්නේ අද පහළ වෙන ශ්‍රද්ධාවක් ඒක ඒ කියන්නේ ඊට අදාළ පසුව තියෙන ෂණය නෙමෙයි ඊට පස්සේ. ඒ කියන්නේ ඒකට අනන්තර ෂණය නෙමෙයි ඊට පස්සේ දිගටම ඒක පදනම් කරගෙන දිගින් දිගටම අපි කුසල ධර්මයන් සිද්ධ කරගෙන යනවා. ඒ ශ්‍රද්ධාව පදනම් කරගෙන. එතකොට ඒ පෙර ශ්‍රද්ධාවෙහි ආරම්මන සහ අනන්තර ශක්තියක් නැහැ කියලා කියනවා. ඒ අවස්ථාවේදී ප්‍රകൃතියටම අනුකූලව පසුපසු කුසල ධර්මයන් වැඩිවීමට බලවත් කාරණයක් වෙනවා කියලා කියනවා ඒ ශ්‍රද්ධාව. එතකොට අර ආරම්මණයේ සහ අනන්තරයේ කියන එකේ උදව්වක් ඕන වෙන්නේ නැහැ. ඒ නිසා මේක ප ဋ ාණ අටුවාවේදී විස්තර කරනවා පකතියා යේවවා උපනිස්සයෝ පකතූපනිස්සයෝ ආරම්මනානන්තරේහි අසම්මිස්සෝති අත්තෝ කියලා. එතකොට මේ විදිහට අටුවාව විස්තර කරනවා. මොකක්ද මේ අසම්මිශ්‍ර භාවය කියලා ඊළඟට ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. මොකක්ද මේ අසම්මිශ්‍ර භාවය කියලා? දැන් මිශ්‍ර වෙන්නේ නැහැ කියලා කිව්වනේ. මොකක්ද මේ මිශ්‍ර වෙන්නේ නැහැ කියන එකේ අර්ථය කියලා තවදුරටත් කියනවා. මෙහිදී ආරම්මන අනන්තර ස්වභාවයන් සමග කොහෙත්ම මිශ්‍ර නොවූ යන අදහස නොගත යුතු. ආරම්මන සහ අනන්තර ශක්තියින්ගේ මිශ්‍ර වීමක් නැත. ප්‍රകൃතියෙන්ම බලවත් වන්නා වූ කාරණයක් වේ නම් ආරම්මන අනන්තර ස්වභාවයන් හා මිශ්‍ර වීම ගැන කවර කතාවක්ද යන අදහස ගත යුතු. එසේ ගැනීමෙන් මාර්ග චේතනාව ඵලයට ප්‍රත්‍ය වන්නා වූ අවස්ථාවේදී අනන්ත රූප නිස්සය හා පකතූප නිස්සය යන දෙකම ලැබේ යන වචනයට අනුකූල වේ. එහෙමයි. මෙතන මේ ආරම්මනානන්තරේහි අසම්මිස්සෝ කියලා කියවනේ.
එතකොට එතන දැන් ආරම්මන අනන්තරයන් සමග මිශ්‍ර නොවූ කියන අර්ථයන්ට කියන්නේ. හැබැයි ඒක තේරුම් ගනිද්දි කියනවා ආරම්මන අනන්තර ස්වභාවයන් සමග කොහෙත්ම මිශ්‍ර වූ නොවූ යන අදහස නොගත යුතුයි. කියන්නේ ආරම්මන අනන්තරත් එක්ක කොහෙත්ම මිශ්‍ර නොවූ කියලා නෙමෙයි මේකේ මේ පදේ තේරුම් ගන්න ඕන කියලා කියන්නේ. මොකද කියනවා තවදුරටත් ඒයි කියලා කියනවා ආරම්මන සහ අනන්තර ශක්තියන්ගේ මිශ්‍ර වීමක් නැත. ආරම්මනයි අනන්තරය අතර මිශ්‍ර වීමක් නැහැනේ. එහෙනම් ඇයි අපි අසම්මිශ්‍ර කියලා කියන්නේ? කියලා ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ නිසා කියනවා මේකේ අදහස ගනිද්දි කොහොමද ගන්න ඕන කියලා ප්‍රകൃතියම බලවත් වන්නා වූ කාරණයක් වේ නම් ආරම්මන අනන්තර ස්වභාවයන් හා මිශ්‍ර වීම ගැන කවර කතාවක්ද? ඒතර ප්‍රകൃතියම මොකක් හරි දෙයක් බලවත් වෙනවා නම් ආරම්මන සහ අනන්තරයන් අතර මිශ්‍ර වීමක් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒක ප්‍රകൃතියම බලවත්. අන්න ඒ කියන අදහස තමයි මෙතන ගන්න කියලා කියන්නේ. අන්න එහෙම ගත්තයින් පස්සේ තමයි මාර්ග චේතනාව ඵලයට ප්‍රත්‍යවන අවස්ථාවෙහිදී අනන්තර උපනිශ්‍රේ සහ ප්‍රකට උපනිශ්‍රේ යන දෙකම ලැබේ යන වචනයට අනුකූල වෙන්නේ කියලා කියන්නේ. අපි දන්නවා මාර්ගසිතට අනුව මාර්ගසිතට පස්සේ මාර්ගසිතට අනතුරුවම පහළ වෙනවා මොකක්ද? ඵලසිත. ඒතර ඵලසිතට ගත්තයින් පස්සේ එතකොට මොකක්ද මාර්ගය දැන් අනන්තර ප්‍රත්‍ය ගත්තයින් පස්සේ අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍ය ගත්තයින් පස්සේ මාර්ගසිතට අනතුරුව ඵලසිත පහළ වෙනවානේ. ඒතර එතනදී අනන්තර උපනිශ්‍රේ කියන එක ක්‍රියාත්මක වෙනවානේ. ඒතර අපි ගත්තොත් මේ දෙකත් එක්ක මිශ්‍ර නොවූ කියන අදහස ගත්තොත් එතනදී ප්‍රගතූපනිශ්චය කියන එක එන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්නේ. එතකොට ඒක තමයි මෙතන මේ කියන්නේ ඒ ආරම්මන සහ අනන්තර අතර මේ ආරම්මන සහ අනන්තර අතර මිශ්‍ර වූ බවක් ගැන කියන්නේ නැත්. ඒ කියන්නේ මිශ්‍ර වූ කියන අදහස ගත්තොත් අපිට මේ කියන අවස්ථාව අතහරින්න වෙනවා. එතකොට මේ පගතූපනිස්සේදී අපි ගත්තොත් අදහස ප්‍රകൃතියම බලවත් වන්නා වූ කාරණය කියන අදහස ගත්තොත් මාර්ගය කියන එක ඵලයට ප්‍රත්‍ය වෙනවා කියන ගන්න පුළුවන් කෙලින්ම. එතකොට මේ මිශ්‍ර වෙච්ච කියන එකේ අර ඒ දෙකත් එක කොහෙත්ම මිශ්‍ර නොවූ කියන අදහසින් නෙමෙයි ගන්නෙ. එතකොට අනන්ත රූපනිශ්‍රේ ප්‍රත්‍ය ශක්තියෙන් මාර්ගය ඵලයට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට එතනදී ඒ අවස්ථාවේදී මාර්ගය ප්‍රകൃතියම ඵලයට ප්‍රත්‍ය වෙනවා. එතකොට එතනදී මේ අනන්තර ප්‍රകൃතියම බලවත් වීම කියන අර්ථයෙන් තමයි ගන්න ඕන. ඉතින් අන්න එහෙම ගත්තයින් පස්සේ තමයි මේක මේ මාර්ග මේ අවස්ථාව අපිට සලකන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රමයට ගන්න වෙනවා. ප්‍රകൃතියෙන් බලවත් වූ කාරණේ කියන අදහසින්ම තමයි ගන්න කියලා කියන්නේ. කියන්නේ මේ ආරම්මනෝපනිසෙහි අසම්මිස්සෝ තියත්තෝ කියලා කියන්නේ මොකක්ද? ආරම්මන සහ මේ අනන්තර කියන්නේ ප්‍රകൃතියම කාරණා එක බලවත් වෙනවා නම් ප්‍රകൃතියම මේ බලවත් කාරණයක් තියෙනවා නම් ඉතින් ආරම්මන අනන්තරවල අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මේ කියන්නේ. අපි සනස මේ ත්‍රිරාශී ප්‍රත්‍යෝත්පන්න කියමුනේ. බලවත් වන්නා වූ පෙර එකුන් අනුව චිත්තය චෛතසික දෙපනසය රූප අටවිස්සය ප්‍රත්‍යවන්නා වූ ඇතැම් ප්‍රඥප්තිහු යන මෝහු පකතූපනිස්සය ප්‍රත්‍ය ධර්මයෝය. එකුන් අනුව චිත්තය චෛතසික දෙපනසය යන මෝහු පකතූපනිස්සය ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝය. චිත්තජ රූපය ප්‍රතිසන්ධි කර්මජ රූපය බාහිර රූපය ආහාරජ රූපය ඍතුජ රූපය අසඤ්ඤ සත්ව කර්මජ රූපය ප්‍රවෘත්ති කර්මජ රූපය යන මෝහු පකතූපනිස්සය ප්‍රත්‍යනීක ධර්මයෝය. එහෙමයි. එතකොට මෙතන ප්‍රත්‍ය ධර්මවලදී කියනවා බලවත් වන්නා වූ එකුන් අනුචිත්තය. ඒතර සිත 89 චෛතසික 250 චෛතසික 52 රූප 820 820 රූපය ප්‍රත්‍යවන්නා වූ ඇතම් ප්‍රඥප්ති හුය ඇතම් ප්‍රඥප්ති කොටස් කියන මේවා ප්‍රකතූපනිස්සය ප්‍රත්‍ය ධර්මයෝය කියලා කියනවා. එතකොට එතනදී සිත 89 චෛතසික 52 රූප 28 සහ සියලු ප්‍රඥප්තියින් නෙමෙයි ඇතම් ප්‍රඥප්ති තමයි ප්‍රකතූපනිස්සය ප්‍රත්‍යයට එන්නේ. ඊට පස්සේ එකුන් අනුව චිත්තය චෛතසික 250 යන මෝහ ප්‍රකතූපනිස්සය ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝය. එතකොට මෙතන ප්‍රත්‍යෝත්පන්න වෙන සිත 89 චෛතසික 52යි. මුලදී මෙතන මේ ප්‍රත්‍ය ධර්මයන් වලට කියන්නේ කොහොමද? සිත 89 චෛතසික 52 රූප 820. ඊට පස්සේ නිවර හැරෙන්නට සියලු පරමාර්ථ ධර්ම එනවා. ඊළඟට ප්‍රඥප්තිය වලින් ඇතම් කොටසක් එනවා. ප්‍රත්‍යෝත්පන්න වලට ගන්නේ නාම ධර්මතාවයන් ටික විතරයි. සිත් සහ චෛතසික
කියන නාම ධර්මතාවයන් ටික විතරයි ප්‍රත්‍යඋත්පන්න වලට එන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට යන්න වෙනවා උපනිස්සය කියන එක. දැන් මේ බලවත් වන්නා වූ කියන එක පදේ විස්තර කරගන්න තියෙනවා මේ ප්‍රත්‍ය ධර්මයන් යටතේ. බලවත් වන්නා වූ යන වචනය චිත්ත චෛතසික රූප ප්‍රඥප්ති යන සියල්ල සමග සම්බන්ධ කරන්න. බලවත් වන්නා වූ යන වාක්‍ය ඛණ්ඩය උපනිස්සය යන්නෙහි උපයන උපසර්ගය සඳහා කියන ලද්දකි. එබැවින් තමාව හේතු කොටගෙන පසු අවස්ථාවකදී චිත්ත චෛතසිකයන් පහළ කරවීමට ඇති හැකියා මාත්‍රය බලවත් වන්නා වූ යැයි නොකිය යුතු. සාමාන්‍ය පමණට වඩා වැඩි ශක්තියක් පැවතීමෙන්ම බලවත් වේ යැයි කිව යුතු වේ. උදාහරණයකින් කිවහොත් බාධා නොකළ හැකි තරම් ශක්තියක් ඇති කර්මය බාධා කළහොත් නිෂ්ප්‍රභා කළ හැකි කර්මය යනුවෙන් කර්ම වර්ග දෙකක් ඇත. දෙවැනි වර්ගය දුර්වල කර්මයකි. එය පකතූපනිස්සය සඳහා අදාළ නොවේ. ප්‍රථම වර්ගය උපනිස්සය යන්නෙහි උප සඳහා ලැබෙන බලවත් යන වචනයට අනුකූල වේ. එහෙමයි සනස. හරි. මෙතන මේ වාක්‍යයේ තිබුණානේ බලවත් වන්නා වූ කියලා එකක්. බලවත් වන්නා වූ පෙර පෙර කුණනෝ චිත්තය කියලා. මේ බලවත් වන්නා වූ කියන එක හැම එකකටම සම්බන්ධ කරගන්න කියලා කියන්නේ. ඒතකොට සිතට, චෛතසිකයට, රූපයන් වලට සහ ඇතැම් ප්‍රඥප්තියහු කියන ඒවාට සම්බන්ධ කරගන්න කියලා කියන්නේ. මේ බලවත් වන්නා වූ කියන එක මොකද අපි දැන් ප්‍රකට උපනිෂේධි කියවනේ බලවත් කාරණයක් කියලා. ඒ නිසා මේ බලවත් වන්නා වූ කියන පදේ සියල්ලටම සම්බන්ධ කරගන්නට ඕනේ. එතනදී ඒ බලවත් කියන වාක්‍ය ඛණ්ඩය බලවත් වන්නා වූ කියන වාක්‍ය ඛණ්ඩය උප කියන උපසර්ගය සඳහා තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒක වෙනුත් ඒක සඳහා තමයි ඒක ඇතුළත් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් බලවත් වන්නා වූ කියන එකේදී කියනවා තමාව හේතු කොටගෙන පසු අවස්ථාවකදී චිත්තචෛතසිකයන් පහළ කරවීමට ඇති හැකියා මාත්‍රය බලවත් වන්නා වූ යයි නොකිය යුතුයි කියලා. කියන්නේ නිකන් හුදෙක් මෙතන තියෙන හැකියා මාත්‍රයම බලවත් කියලා ගන්න එපා කියලා කියන්නේ. කියන්නේ තමන්ව හේතු කරගෙන පසු අවස්ථාවකදී චිත්තචෛතසිකයන් පහළ කරවන්නට තියෙන හැකියා මාත්‍රය හුදෙක් ඇති හැකියා මාත්‍රය බලවත් වන්නා වූ කියලා කියන්න එපා කියලා කියන්නේ. සාමාන්‍ය පමණට වඩා වැඩි ශක්තියක් පැවතීමෙන් බලවත් වේ කිව යුතු වේ. ඒතර සාමාන්‍ය මට්ටමට වඩා වැඩි ශක්තියක් පැවතීම තමයි බලවත් වෙනවා කියලා ගන්න කියලා කියන්නේ. ඒකට උදාහරණයක් කියලා කියනවා මේ කර්මය සම්බන්ධයෙන්. දැන් කර්මය විපාක දෙද්දී කර්මය විපාකයට ප්‍රත්‍ය වෙද්දී ඒකේ මේ වර්ග දෙකක් ගැන මෙතන විස්තර කරනවා. එකක් තමයි බාධා නොකළ හැකි තරම් ශක්තියක් ඇති කර්මය. දැන් විපාකයේ දෙද්දී සමහර ඒවා තියෙනවා ඒවට බාධාවක් කරන්න විදියක් ඇත්තෙම නැහැ. අනේ බඳු බලවත් කර්මයන් තියෙනවා. ඊළඟට බාධා කළහොත් නිෂ්ප්‍රභා කළ හැකි කර්මය යනුවෙන් තවත් වර්ගයක් තියෙනවා. කියන්නේ ඒකට බාධා කළොත් ඒ කර්මයට ඒ විපාක දෙන එක නතර කරන්න පුළුවන්. කුසල පැත්ත අකුසල පැත්ත මේ කියන දෙකම තියෙනවානේ. අපේ ජීවිතවල අත්දැකීම් තියෙනවානේ. සමහර ඒවාට ඒවා බාධා කරලා ඒවා විපාක දෙන එක නතර කරන්න පුළුවන්. හැබැයි සමහර ඒවා විපාක දෙන එක නතර කරන්න බෑ. ඉතින් මේ කියපු දෙවනි වර්ගය බාධා කළහොත් නිෂ්ප්‍රභා කළ හැකි කර්මය කියන එක ඒක දුර්වල කර්මයක් කියලා කියන්නේ. එතකොට ඒකට බාධා කරන්න පුළුවන් යම් කිසි විදිහකට. ඉතින් ඒ බඳු කර්මයන් වලදී මේ පකතූපනිස්සය සඳහා බඳු කර්මයන් විපාක දෙනවා කියන තැනදී මේ පකතූපනිස්සය කියන එක අදාළ වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රථම වර්ගය කියන්නේ මොකද්ද? බාධා නොකළ හැකි තරම් ශක්තියක් ඇති කර්මය උපනිස්සේ සඳහා ඇතුළත් වෙනවා කියලා කියන්නේ. උපනිස්සේ උප කියන ඒ බලවත් වන්නා වූ කියන එක සඳහා වචනයට අනුකූලයි කියලා කියන්නේ. ඒ නිසා එහෙම නිකම්ම මේ තමන් හේතු කරගෙන පසු අවස්ථාවකදී නාම ධර්මයන් චිත්තචෛතසිකයන් පහළ කරන තින හැකියා මාත්‍රේ නෙමෙයි බලවත් කියලා කියන්නේ. ඒ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ශක්තියක් පවතිනා වූ හේතු කාරණා ටික තමයි බලවත් මේ උපනිස්සේ සඳහා අදාළ වෙන්නේ. එතකොට ඒ පැහැදිලි කරේ මොකක්ද? මෙතන මේ වාක්‍යයේ මේ ත්‍රිරාශියට අදාළ වාක්‍යයේ බලවත් වන්නා වූ කියන කොටස. ප්‍රත්‍ය වන්නා වූ ඇතම් ප්‍රඥප්තිහුය කියලා මෙන්න මෙතන වාක්‍යයක් ආවා. ඒ වාක්‍ය තමයි දැන් ඊළඟට පැහැදිලි කරන්නේ. ප්‍රත්‍ය වන්නා වූ ඇතැම් ප්‍රඥප්තිහුය යන්නෙන් බොහෝ ප්‍රඥප්තිහු මෙම පකතූපනිස්සය සඳහා ඇතුළත් නොවේ.
අසුභ ප්‍රඥප්ති, කොට්ඨාස ප්‍රඥප්ති, කසින ප්‍රඥප්ති ආදිය පකතූපනිස්සයයි කීමක් නැත. පුද්ගල නම් වූ සත්ව ප්‍රඥප්තිය වාසස්ථාන ආදිය පුද්ගලෝ සේනාසනං ආදී වශයෙන් පකතූපනිස්සයයි කියවේ. එබැවින් ඇතැම් ප්‍රඥප්තිහුය වශයෙන් දැක්වීය. ප්‍රත්‍යෝත්පන්න සහ ප්‍රත්‍යනේක සුගමය. එහෙමයි. එතකොට මෙතන ඊළඟට කියනවා මේ ප්‍රඥප්ති ගැන. එතන කියද්දි මේ ගොඩක් ප්‍රඥප්ති කියන හැම ප්‍රඥප්තියක්ම මේකට අපිට ඇතුළත් කරගන්න බෑ කියලා කියන ප්‍රකතෝපනිස්සය සඳහා. එතනදී කියනවා අසුභ ප්‍රඥප්ති. දැන් මේ කසින භාවනාවලට ගත්තයින් පස්සේ අසුභ ප්‍රඥප්ති. ඊළඟට කොට්ඨාස ප්‍රඥප්ති. ඊළඟට කසින ප්‍රඥප්ති ආදී ප්‍රකතෝපනිස්සය කියන්නේ නැහැ කියලා කියන දේවා ප්‍රඥප්ති ධර්මයන්නේ. ඒ කසිනය සඳහා ඊළඟට ඒ අසුභ භාවනා ආදී සඳහා අරමුණු කරන ධර්මතාවයන්. එතකොට ඒවට ප්‍රකතූපනිස්සය කියලා කියන්නේ නැහැ. මෙතන ප්‍රකතූපනිස්සය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ පුද්ගල නම් වූ සත්ව ප්‍රඥප්තිය. දැන් පුද්ගලයා කියන එක ගත්තයින් පස්සේ පරමාර්ථ වශයෙන් එක කෙනෙක් නැහැ. නමුත් සත්ව ප්‍රඥප්තියක් තියෙනවානේ. ඒතර මේ පුද්ගලයා කියන එක ඒ කියන සත්ව ප්‍රඥප්තිය සමස්තයම ඒ පුද්ගලයාගේ එක එක ධර්මතාවයන් නෙමෙයි. නමුත් සමස්ත ධර්මතාවයන් ටිකම උපකාරක වෙනවා කුසල අකුසලයන් වැඩෙන්නනේ. බලවත් කාරණයක් බවට පත් වෙනවා. ඊළඟට වාසස්ථානය කියලා ගත්තයින් පස්සේ එතන තියෙන රූප ධර්මතා සමූහයක්. නමුත් ඒ රූප ධර්මතා සමූහයේ එක එකක් වෙන වෙනම වශයෙන් ගන්නෙ නෑ. නමුත් ඒ සමස්ත රූපය කියන එක. එතකොට ඒක ප්‍රත්‍ය වෙනවා මේ ඒකේ ප්‍රකතූපනිස්සය ශක්තිය තියෙනවා. බලවත් ශක්තිය තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ආහාරය කියන එක ගත්තහමත් එහෙමයි. ඒ සමූහය තමයි ඇතුළත් වෙන්නේ ආහාරය කියන ප්‍රඥප්තිය කියන එක බලවත් වෙනවා. කියන්නේ මේ ඕජාව කියන එකට අමතරව අපි ගන්න ආහාරයේ ඕජාව කියන එක කෙලිම මේ පරමාර්ථ ධර්මයක් විදිහට ගන්නෙ. ඒ සමස්තයක් විදිහට මේ ආහාරය කියන එකත් බලපානවා මෙතනදී ප්‍රකතූපනිස්සය විදිහට. එතකොට ගන්න වෙන්නේ ඇතම් ඒ ප්‍රඥප්තිය කිව්වයින් පස්සේ අර කසින ආදිය ගන්නෙ නැති මේ සමස්තයක් විදිහට වෙන ඇතම් ප්‍රඥප්තියහු මෙතනට ඇතුළත් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේවා නිසා පහළ වෙන ධර්මයන් මොනවද? මේ කියන ප්‍රත්‍ය ධර්මයන් නිසා පහළ වෙන්නේ මොනවද? සිත් 190, චෛතසික 250 කියන ඒවා තමයි මෙතනදී පහළ වෙන්නේ. ඉතින් එතනදී තේරුම් ගන්නට ඕන මෙතන මේ ප්‍රත්‍යෝත්පන්න භාවයට ගන්නේ නාම ධර්මතා ටිකක් රූප ධර්මතා සියල්ලම ප්‍රත්‍යනීක වලට අරගෙන තියෙනවා. මේ චිත්තජ රූපේ ඉඳන් තියෙන රූප වර්ග 7 ප්‍රත්‍යනීකයන් වලට තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒතර මේ සම්බන්ධයෙන් මේවට හේතු යුක්ති මේවත් දීර්ඝ විස්තර කරනවා. මේ අපිට ඒ ටික අපිට හෙට තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. ඇයි මේ රූප ධර්මයන් විතරක් මේ නාම ධර්මයන් විතරක් මෙතන ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ රූප ධර්මයන් අතාරින්නේ ඇයි? සහ ඊළඟට මේ ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ගැන දීර්ඝ විස්තරයක් අපිට කතා කරන්න තියෙනවා. අපි ඒ ටික හෙට කතා කරමු. අපේ ස්වාමීන් වහන්සේලාට එහෙම වුණොත් ආයසුන්ලා මේ ටිකත් නැවත කියවලා හොඳට සූදානම් වෙලා අපි හෙට සම්බන්ධ වෙමු පාඩමට. ස්වාමීන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මේ ප්‍රත්‍යෝත්පන්න ටික දීර්ඝ වශයෙන් ටිකක් විස්තර කරනවා මේ අභිධර්මාර්ථ සංග්‍රහයන පාඩයක් පාවිච්චි කරලා. කියන ප ဋ ාණේ පටන ප්‍රකරණ කාරණේම තමයි. ඒක යම් විදිහට සංක්ෂේපයෙන් දැක්වෙන අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඒ අභිධර්මාර්ථ සංග්‍රහයන පාඩයත් අරගෙන ස්වාමීන් වහන්සේ විස්තර කරගෙන යනවා. අපි කියුනේ සනස මෙම ප්‍රකතූපනිස්සය ප්‍රත්‍යය අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරින් දක්වන්නෙමි කියලා තියෙන වාක්‍යයක්. මෙම ප්‍රකතූපනිස්සය ප්‍රත්‍යය අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරෙන් දක්වන්නෙමි. රාගාදයෝපන ධම්මා සද්ධාදයෝච සුඛං දුක්ඛං පුග්ගලෝ භෝජනං උතු සේනාසනංච යථාරහං අජ්ජත්තංච බහිද්ධාච කුසලාදි ධම්මානං කම්මං විපාකානන්ති ච බහුදා හෝති ප්‍රකතූපනිස්සයෝ යන අභිධර්මාර්ථ සංග්‍රහ පාළියයි. රාගාදී ධර්මයෝද ශ්‍රද්ධාදීහුද සුඛයද දුක්ඛයද පුද්ගලයෝද භෝජනයද ඍතුවද සෙනසුන්ද සුදුසු පරිද්දෙන් ආධ්‍යාත්මික වූද බාහ්‍ය වූද කුසලාදී ධර්මයන්ටද කර්ම විපාකයන්ටදයි බහු ප්‍රකාරයෙන් ප්‍රකෘත්‍යූපනිශ්‍රය ප්‍රත්‍යය වේ. එහෙමයි. එතකොට මේ දක්වන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයන පාඩය. ඒක කෙලිමම පරිවර්තනය
ඇතුළත් කරලා තියෙනවා මේ ඒ පාලි රේරුකාණිසංසකේ පොතෙන්. ඉතින් ඒකේ පාඩේ එන්නේ රාගාදේව පන ධම්මා සද්ධාදේවෝච්ච සුඛං දුක්ඛං පුග්ගලෝ භෝජනං උතුසේනාසනංච යතහරහං අජ්ජත්තංච බහිද්ධාච කුසලාදී ධම්මානං කම්ම විපාකානන්තිච බහුදා හෝති පකතූපනිස්සයෝ කියලා. එතකොට ඒකේ පරිවර්තන අපි කෙටියෙන් ගත්තොත් රාගාදී ධර්මයෝද ශ්‍රද්ධාදීහුද සුඛයද දුක්ඛයද පුද්ගලයෝද භෝජනයද ඍතුවද සෙනසුන්ද සුදුසු පරිද්දෙන් ආධ්‍යාත්මික වූද බාහ්‍ය වූද කුශලාදී ධර්මයන්ටද කර්ම විපාකයන්ට දෙයි බහු ප්‍රකාරයෙන් ප්‍රකෘත්‍යෝපනිශ්‍රය ප්‍රත්‍යය වේ කියන එක. ඒතර මේ දැන් මේ කියවපු ටික පැහැදිලි කරගන්නට ඕනේ. වෙන වෙනම මේ වාක්‍ය. එතකොට ඊළඟට මේ වාක්‍ය කියමු සන්නහස. රාගාදයෝ පෙය්‍යාලං සේනාසනංච යන කර්තෘපාලියෙන් ප්‍රත්‍යධර්මයන් දක්වන අතර කුසලාදී ධම්මානං යන සම්ප්‍රදාන පාලියෙන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් දැක්වේ. කම්මං යන කර්තෘපාලියෙන් ප්‍රත්‍යධර්මයන් දක්වනු ලබන අතර විපාකානං යන සම්ප්‍රදාන පාලියෙන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් දැක්වේ. එහෙමයි. එතකොට තියෙනවා රාගාදයෝ පන ධම්මා ඊළඟට ධම්මා සද්ධාදයෝච සුඛං දුක්ඛං පුග්ගලෝ භෝජනං උතුසේනාසනං කියලා. එතකොට රාගාදී ධර්මයෝ ශ්‍රද්ධාදිය සුඛය දුක්ඛය පුද්ගලයෝ භෝජනය ඊළඟට ඍතුව සේනාසනය කියන මේවා ටික කර්තෘපාලියෙන් කියන්නේ. ඒතර කර්තෘපාලියෙන් කියන්නේ මෙන්න මේවා තමයි කර්තෘ පැත්තට වැටෙන්නේ. ඒතර කර්තෘ වලින් දක්වන්නේ මොනවද? ප්‍රත්‍ය ධර්මයන්. ඒතර ඒවත් ඒ පැත්තේ තමයි ප්‍රත්‍ය ධර්මයන් දක්වන්නේ. ඊට පස්සේ කුසලාදී ධම්මානං කියලා තියෙනවානේ. කුසලාදී ධම්මානං කියලා. ඒතර ඒක තියෙන්නේ මොන විභක්තියෙන්ද? සම්ප්‍රදාන විභක්තියෙන්නේ. සම්ප්‍රදාන පාළියෙන් ඒකෙන් දක්වනවා ප්‍රත්‍යෝත්පන්න ටික. හරි? ඊට පස්සේ කම්මං මේ කර්මය කියන එක විපාකානං තිච. ඒතර කර්මය කියන එක විපාකයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒතර කර්මය කියන එක මොකද දක්වන්නේ? කම්මං කියන එකේ කර්තෘපාලියනේ. එකෙන් දක්වනවා ප්‍රත්‍ය ධර්මයන් ටික. විපාකානං කියන එකෙන් දක්වනවා සම්ප්‍රදාන පාළියෙන් ප්‍රත්‍යෝත්පන්න ටික දක්වනවා. එතකොට එහෙනම් මේ වාක්‍ය බෙදා ගන්නට ඕනේ. හරි? ඒතර ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ටික බෙදාගත්තා නේ. ප්‍රත්‍ය වලට එන්නේ කර්තෘ ටික, සම්ප්‍රදානයේ එන්නේ සම්ප්‍රදානයේ සඳහා අදාළ වෙන්නේ ප්‍රත්‍යෝත්පන්න ටික. ඒතර ඒක කොටස් දෙකකට බෙදාගත්තා. ඊට පස්සේ මේ වාක්‍ය ඇතුලේ තියෙනවා යතහරහං අජ්ජත්තංච බහිද්ධාච කියලා. එතකොට ඒක අපි කියමු සන්නහස. යථාරහං අජ්ජත්තංච බහිද්ධාච යන පාළිය කුසලාදී ධම්මානං පදය හා සම්බන්ධ කොට රාගාදී ප්‍රත්‍ය ධර්මයෝ ස්වකීය సంతානෙහි පහළවන කුසල ධර්ම පරසංතානයන්හි පහළවන කුසලාදී ධර්මයන්ට සුදුසු පරිදි ප්‍රත්‍ය වේ යන අදහස දත යුතු වේ. ඒ අතරින් රාගාදයෝ පාළියෙන් රාගං උපනිස්සාය දෝසං මෝහං දිට්ඨි පත්තනං උපනිස්සාය දානං දේති සීලං සමාධියති උපෝසත කම්මං කරෝති ඥානං උප්පාදේති ආදී පඤ්ඤා වාර පාළිය අපේක්ෂා කරයි. එහෙමයි. ඔව්. එතකොට දැන් මේ උඩ වාක්‍යයේ තියෙනවා මොකද්ද? යතහරහං අජ්ජත්තංච බහිද්ධාච කියලා පදයක්. මේකේ අර්ථය ගත්තොත් එන්නේ කොහොමද? සුදුසු පරිද්දෙන් ආධ්‍යාත්මික වූද බාහ්‍ය වූද කියලා තමයි මේ යතහරහං අජ්ජත්තංච බහිද්ධාච කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට ඒ කියන පාළියෙන් ඒක සම්බන්ධ කරගන්න ඕන කොතනටද? මේ කුසලාදී ධම්මානං කියන එකට. එතකොට මේ කුසලාදී ධම්මානං කියන එකට තමයි මේ යතහරහං අජ්ජත්තාංච බහිද්ධාච කියලා කියන්නේ. ඒතර කුසලාදී ධම්මානං කියන එක මොකද්ද මෙතන කලින් කිව්වේ? ඒක ප්‍රත්‍යෝත්පන්න කියලානේ කිව්වේ. එතකොට ඒකේ අදහස ගනිද්දි කියනවා ඒතර අදහස කියද්දි කොහොමද ගන්නෙ? රාගාදී ප්‍රත්‍ය ධර්මයෝ ස්වකීය సంతානෙහි පහළවන කුසල ධර්ම. කියන්නේ ස්වකීය సంతානෙ පහළ වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ අජ්ජත්තාංච කියන එකට සම්බන්ධ කරලා. ඒතර ආධ්‍යාත්මික වූ ස්වකීය సంతානෙහි වූ කුසල ධර්ම
බහිද්ධාච පරසන්තානේ පහළවන්නා වූ කුසලාදී ධර්ම යන්ට. අර ස්වකීය సంతානයේදී පහළ වෙන කුසලාදී ධර්මයන්ටත් වෙනවා. අන් අයගේ సంతානයේදී පහළ වෙන කුසලාදී ධර්මයන් වලටත් මේ ටික ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒතර රාගාදේයෝ කියන එක. ඉතින් මේ රාගාදේයෝ කියලා තියෙනවානේ. ඒතර රාග ආදී වූ කියන එකනේ. එතකොට රාග ආදී ධර්මයෝ කියන පාලියෙන් පඤ්ඤාවාරේන පාලියක් අපේක්ෂා කරනවා කියලා කියන්නේ. එතන කියනවා රාගං උපනිස්සාය දෝසං මෝහං දිට්ඨින් පත්තරං උපනිස්සාය දානං දේති සීලං සමාධියති උපෝසත කම්මං කරෝති ඥානං උප්පාදේති කියලා. ඒතර රාගං උපනිස්සාය රාගයේ හේතුවෙන් දානං දේති දන් දෙනවා සීලං සමාධියති සීල් සමාදන් වෙනවා උපෝසත කම්මං කරෝති උපෝසත කර්මය කරනවා ඥානං උප්පාදේති ඥානය උපදවනවා ඊළඟට දෝසං දැන් ආදිපදේනේ කිව්වේ ආදිපදයෙන් එන මොකද දෝසං උපනිස්සාය දානං දේති සීලං සමාධියති උපෝසත කම්මං කරෝති ඥානං උප්පාදේති. එතකොට මේ විදිහට මේ අනිත් පද ටිකත් සම්බන්ධ කර ගන්නට ඊළඟට මෝහං දිට්ඨින් මෝහං මෝහය දිට්ඨින් දිට්ඨිය පත්තනං ප්‍රාර්ථනාව එතනත් තියෙන්නේ ලෝභයක්නේ. ඒතර පත්තනං උපනිස්සාය දානං දීති සීලං සමාධියති. මේ විදිහට ඒ කියපු ඒ පඤ්ඤාවාරේන කාලය කියපු කාරණය අපේක්ෂා කරනවා කියලා කියන්නේ. ඒතර පඤ්ඤාවාරයේ කියපු කාරණය තමයි මෙතන අපේක්ෂා කරන්නේ මේ රාගාදේයෝ කියන මේ ආදි පදයෙන් අනිත් ඒවා ටික ඔක්කොම ගන්නවා. ඊට පස්සේ යනවා සද්ධාදේයෝ කියලා එකක් තියෙනවානේ මෙතන මේ. සද්ධාදේයෝච කියලා එකක්. මේ සද්ධාදේයෝච කියන එකෙන් මොකක්ද ඇතුළත් වෙන්නේ? දැන් මේ රාගාදේයෝ කියන එක ඇත්තටම මේ ඔක්කොම අකුසල පාර්ශවයේ දේවල් ටික, අකුසල ධර්මයන් ටික මේ අකුසල පාර්ශවික ධර්මයන් මේ කුසල අකුසලයන්ට අභ්‍යාගතයන්ට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන එක තමයි මේ කෙටියෙන් මෙතන කියන්නේ. ඊට පස්සේ සද්ධාදයෝ පාලියෙන් සද්ධං උපනිස්සාය පෙය්‍යාලං සීලං සුතං චාගං පඤ්ඤං උපනිස්සාය මානං ජප්පේති ආදී පාලිය අපේක්ෂා කරයි. එබැවින් සද්ධාදයෝ යන්නේහි ආදි පදයෙන් සීල සුත චාග පඤ්ඤා සහ සියලු කුසල සුචරිතයන් ගත යුතුය. එතකොට මේ සද්ධාදේයෝ කියන පාලියෙන් සද්ධං උපනිස්සාය ඊළඟට ඊට පස්සේ තව පද කිහිපයක් තියෙනවා සීලං සුතං චාගං පඤ්ඤං උපනිස්සාය මානං ජප්පේති ආදී පාලිය අපේක්ෂා කරනවා කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ඡාගය, පඤ්ඤාව කියලා මෙන්න මෙහෙම පාලියක් එනවා. මේ පඤ්ඤාවාරේ. අන්නේ පඤ්ඤාවාරේන පාලිය මෙතනට අදහස් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ සද්ධාදේයෝ කියන පදයෙන් මෙතන උඩ අභිධර්ම සංග්‍රහයේ සද්ධාදේයෝ කියලා එන පදයෙන් සීල, සුත, ඡාග, පඤ්ඤාදී සියලු කුසල ධර්මයන් සියලු සුචරිතයන් ටික ගන්න කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොම කුසල ධර්මයන් ටික එතනට ඇතුළත් කරගන්න පුළුවන්. කොයි පැත්තටද? ප්‍රත්‍ය ධර්මයන් වලට. එතකොට ඒවා ඒ වෙන කුසල ධර්මයන්ට අකුසලයන්ට අභ්‍යාගතයන්ට ප්‍රත්‍ය වෙනවා. මේක අපි මේ දීර්ඝ වශයෙන් බෙදලා ඉගෙන ගන්නවා ඉදිරියේදී. මේ පඤ්ඤාවාර පාළිය ඉගෙන ගනිද්දී. ඉතින් එතනදී අපිට තවදුරටත් මේක බොහොම මේ පැහැදිලිව බොහොම ලස්සනට ඉගෙන ගන්නට පුළුවන් මේ පාළියත් එක්කම. ඊට පස්සේ එතන උඩ පාළියක් තිබුණා මොකද්ද? සුඛං දුක්ඛං පුග්ගලෝ කියලා එහෙම තිබ්බනේ. භෝජනං උතුසේනාසනංච කියන එක. ඒක ඊට පස්සේ පැහැදිලි කරනවා මේ සුඛය, දුක්ඛය, පුද්ගලයා, භෝජනය, ඍතුව, සේනාසනය කියන එක. සුඛං දුක්ඛං පුග්ගලෝ භෝජනං උතුසේනාසනං යන පදයෝ පාලියේහි පැමිණෙන ප්‍රත්‍යයෝ වෙත්. මෙම සුඛං දුක්ඛං ආදීන් නිර්වාණය හැර සෙසු අභ්‍යාගත ධර්මයන් සහ ප්‍රත්‍යයන් සඳහා ලැබිය යුතු සෙසු ප්‍රඥප්තියින්ද ගැනීම අපේක්ෂා කෙරේ. ඔව්. එතකොට සුඛං දුක්ඛං පුග්ගලෝ භෝජනං උතු සේනාසනං කියන පාළියෙන් ඒවත් මේ පාළියේ එනවා කියලා කියන්නේ. පාළියේ එනවා මේ පද ටික. ඒ සුඛං දුක්ඛං කියන එකේ නිර්වාණය හැර සෙසු අභ්‍යාගත ධර්මයන් සියලු අභ්‍යාගත ධර්මයන් ගන්න පුළුවන් කියලා කියන්නේ මේ සුඛං දුක්ඛං කියන එකෙන්. ඊට පස්සේ එතනදී නිර්වාණය හැරෙන්නට ඒවා ටික තමයි ගන්නෙ. ඊළඟට ප්‍රත්‍යයන් සඳහා ලැබිය යුතු සෙසු ප්‍රඥප්තියින්ද ගැනීම අපේක්ෂා කරේ. ඒතර ප්‍රඥප් ඒ වැරෙන්න
ඒ ප්‍රත්‍යයන් වලට එන වෙනත් ප්‍රඥප්තීන් ටිකත් එතනට ඇතුළත් කරනවා කියලා කියන්නේ. ඊට අමතරව මේ පුද්ගලෝ භෝජනං උතු සේනාසනං ආදී ඇතුළත් වෙනවා විශේෂයෙන්ම මේ ටික දක්වනවා. ඊට අමතරව තවත් ප්‍රඥප්තියනොත් මෙතනට අදාළ වෙනවා කියලා කියන්නේ. හරි. ඒතර මේක දැන් විස්තර කරනවා මේ රාගාදී නිසා. දැන් කියවනේ රාගාදේයෝපන කියලා විස්තර කරානේ රාගාදේයෝ කියලා. ඒතර රාගාදේයෝ කියන පදේ දැන් අර එක තව පොඩ්ඩක් විස්තර කරනවා ස්වාමීන් වහන්සේ රාගය හේතුවෙන් කුසලාදී ධර්මයන් පහළ වීම කියන එක. රාගාදිය හේතුවෙන් කුසලාදී ධර්මයන් පහළ වීම මුලින්ම කාම ගුණයෙහි මත්වන්නා වූ රාගයක් පහළ වේ. එම රාගය හේතුවෙන් කාම ගුණයන් අනුභව කිරීම පිණිස දෙව් මිනිස් සැප ලැබීම සඳහා කුසල කර්මයන් සිදු කරනු ලබයි. එම රාගය සමනය කර ගැනීමට හෝ අනවශේෂ වශයෙන් ප්‍රහාණය කර ගැනීමට හෝ දාන සීල සමත විදර්ශනා සිදු කරයි. එසේ සිදුකොට ධ්‍යාන අභිඥා මාර්ගඵල ලබා ගනී. එසේ සිදු කරන අවස්ථාවේදී රාගය පකතූපනිස්සය ප්‍රත්‍ය වේ. ඉහතින් දැක් වූ කාමාවචර මහත්ගත සහ ලෝකෝත්තර කුසලයෝ ප්‍රත්‍යෝත්පන්න වෙත්. එහෙමයි සාංශ. එතකොට දැන් රාගය කියන එක කුසලයන්ට ප්‍රත්‍ය වෙන එක විස්තරයක් තියෙනවා. නේතර කුසලයන්ට ප්‍රත්‍ය වෙදි කොහොමද? කාම රාගයෙන් මත්වන්නා වූ රාගයක් පහළ වේ. කාම ගුණෙහි. ඒතර කාම ගුණෙහි ඇලෙන විදිහේ ලෝභයක් පහළ වෙනවා. කාම ගුණයන් හොඳයි, කාම ගුණයන් යහපත් කියලා මනුෂ්‍ය ලෝකයේ හරි වෙනත් දිව්‍ය ලෝකයක හරි මේ කාම ගුණයන් අරමුණු කරගෙන ඒකෙන් මත්වෙන රාගයක් යම් විදිහකට පහළ වෙනවා. එතකොට ඒ කාම ගුණයන් අනුභව කරන්නට කැමැත්තෙන් කුසල ධර්මයන් කරනවා. හරි. නැවත නැවතත් මේ වගේ සම්පත්තියන් ලබනවා. මේ විදිහේ දිව්‍ය ලෝකයේ මේ සම්පත්තිය ලබනවා. මනුෂ්‍ය ලෝකයේ මේ විදිහේ සම්පත්තියක් ලබනවා. දිව්‍ය ලෝකයට ගිහිල්ලා මෙන්න මේ විදිහේ දෙවි කෙනෙක් වෙනවා. මනුෂ්‍ය ලෝකයේදී මෙන්න මේ වගේ මිනිසෙක් වෙනවා. කියලා මෙන්න මේ විදිහට ඒ කාම ගුණයන් අනුභව කරන්නට කුසල ධර්මයන් සිද්ධ කරනවා. කුසල කර්මයන් සිද්ධ කරනවා. ඊට පස්සේ තව මොකද්ද කරන්නේ? සමහර වෙලාවට දැන් මේ රාගය කියන එක පහළ වුණායින් පස්සේ රාගය අපි දන්නවා මේක හරි පීඩාකාරීනේ. ඒතර මේ පීඩාකාරී නිසා මේකෙන් වෙන හානිය දැකලා මොකද කරන්නේ? ඒ රාගය අනවශේෂ වශයෙන් ඒ කියන්නේ එක්ක රාගය සමනය කරගන්නට කුසල කර්මයන් සිද්ධ කරනවා. මේ මොහොතේදී ඇතිවන මේ තියෙන රාග පීඩාවෙන් දුරු කරගන්නට කුසල කර්මයන් සිද්ධ කරනවා. නැතිනම් සමහර වෙලාවට සිද්ධ කරනවා මොකද්ද? ඒවා අනවශේෂ වශයෙන් ප්‍රහාණය කරගන්න. ඒතර අපි ගොඩක් වෙලාවට මේ ওই දෙකම අපි සිද්ධ කරනවානේ. අනවශේෂ වශයෙන් ප්‍රහාණය කරගන්නට මේ පාරමිතා ධර්මයන් පුරනවානේ. දාන සීල සමත විදර්ශනා භාවනා ආදී සිද්ධ කරනවා. එතකොට ඒ එහෙම සිද්ධ කරලා ඉවර වෙලා ඒ ලබනවා මොනවද? ධ්‍යාන අභිඥා මාර්ගඵල ආදී ලබා ගන්නවා. ඒ ක්‍රමයෙන් ඒ කුසල ධර්මයන් වැඩෙන අවස්ථාවේදී මේ රාගය පකතූපනිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ රාගය නිසා, ඒ ලෝභය නිසා පහල කරගන්නා චිත්තසංතානෙ මොනවද? කාමාවචර කුසලයන්, මහත්ගත කුසලයන් සහ ලෝකෝත්තර කුසලයන්. එතකොට මේ කියන කාමාවචර, මහත්ගත සහ ලෝකෝත්තර කුසලයන් ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඒතර මුලින් පහළ වෙච්ච රාගය ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ මේ පහළ වෙන කාමාවචර මහත්ගත සහ ලෝකෝත්තර කුසල ප්‍රත්‍යෝත්පන්න වෙනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ විස්තර කරනවා මේ රාගය නිසා රාගය හේතුවෙන් පසුව වෙනත් අකුසලයන් කිරීම ගැන. මුලින්ම රාගය පහළ වී ඒ රාගය හේතුවෙන් පසුපසු රාගයන් වැඩෙන අවස්ථාවකදී ඒ රාගය හේතුව වන අතර වෛරී පුද්ගලයන් ඝාතනය කිරීම, සොරකම් කිරීම ආදිය සිදු කරන අවස්ථාවකදී මුලින් පහළ වූ රාගය පකතූපනිස්සය වේ. පසුව පහළ වන අකුසලයෝ ප්‍රත්‍යෝත්පන්න වේ. ඒ රාගය හේතුවෙන් කුසලයන්ගේ විපාක මිදින අවස්ථාවේදීද රාගය අනවශේෂ වශයෙන් ප්‍රහාණය කිරීම සඳහා මාර්ගයේ ඉපදවීමට උත්සාහ කොට ඵලසිත ක්‍රියාසිත උපදනා විට රාගය ප්‍රත්‍ය වේ. විපාක ක්‍රියා අභ්‍යාකතයෝ ප්‍රත්‍යෝත්පන්නයෝ වෙත්. හොඳයි. එතකොට මෙතන කියන්නේ මොකද්ද? රාගය හේතුවෙන් වෙනත් අකුසල ධර්මයන් සිද්ධ කරනවා. උදාහරණ කීපයක් දීලා තියෙනවා. ඉතින් රාගය හේතු වෙනවා. රාගය වැඩි වුණායින් පස්සේ සමහර වෙලාවට යම් දේවල් ලෝභය
හේතුවෙන් වෙන වෙන දේවල් ගන්න කරන්නේ මොකද? වෙනත් පුද්ගලයන්ව ඝාතනය කරනවා, සොරකම් කිරීම ආදී මේ වගේ අකුසල ධර්මයන් රාශියක් සිද්ධ කරනවා. ඒ අවස්ථාවලදී රාගය පකතූපනිස්සය වෙනවා කියලා කියන්නේ. එතකොට පස්සේ පහළ වෙන අකුසල ධර්මයන් ටික ප්‍රත්‍යෝත්පන්න වෙනවා. එතකොට මේ රාගයේ හේතුවෙන් දැන් කිව්ව දේවල් දෙකක් කරනවා කියලා. මොනවද? කුසලයන් සිද්ධ කරනවා, අකුසලයන් සිද්ධ කරනවා. මේ කුසල අකුසලයන් සිද්ධ කරලා ඒවයින් විපාක විඳිනවා. ඒවා විපාක ඇති වෙනවා. විපාක ධර්මයන් පහළ වෙනවා. අන්න ඒ විදිහට විපාක ධර්මයන් පහළ වෙන අවස්ථාවේදී ඒ විපාක ධර්මයන් පහළ වෙන අවස්ථාවේදී ඊළඟට රාග අනවශේෂ වශයෙන් ප්‍රහාණය කිරීම සඳහා මාර්ගය උපදීමට උත්සාහ කරකොට ඵලසිත සහ ක්‍රියාසිත උපදින විට දත් රාගයේ ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මාර්ගසිත උපදිනවා. මාර්ගසිත කියන්නේ කුසලයක්. ඊළඟට උපදිනව මොනවද? ඵලසිත කියනවා. ඒතර ඵලසිත උපදිනවා ඊට අනතුරුව ඒ රහතන් වහන්සේලාට ක්‍රියාසිත පහළ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඒ කියන විපාක ධර්මයන් ඒ විපාක ක්‍රියා කියන අභ්‍යාගත ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ස්වකීය సంతානයේ පහළ වූ රාගය. දැන් මේ කිව්වේ මොකද? තමන්ගේ පැත්තෙන් තමයි කිව්වේ ඔක්කොම. ආධ්‍යාත්මික సంతානයේ පැත්තෙන් තමයි කතාව කරගෙන ගියේ. දැන් ඊට පස්සේ විස්තර කරනවා මේ බාහිර సంతානය සම්බන්ධයෙන්. අපි කියමු සංස. ස්වකීය సంతානයේ පහළ වූ රාගය වෙනත් පුද්ගලයෙකු විසින් පිළිකුල් කරමින් කුසලයන් සිදු කරන අවස්ථාවකදී එසේ නොමැතිනම් වෙනත් කෙනෙකුගේ රාගය දැන වෙනත් පුද්ගලයෙකු විසින් රාගසිත පහළ කරගන්නා අවස්ථාවේදී එසේ නොමැතිනම් ඒ රාගය හේතු කොටගෙන ඉෂ්ට අනිෂ්ට විපාක ක්‍රියා පහළ කරන අවස්ථාවේදී ස්වකීය సంతානයෙහි පහළ වූ රාගය බාහිර පුද්ගලයන්ගේ කුසල අකුසල අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වේ. හරි. එතකොට මෙතන කියන්නේ සානසික මොකද්ද? තමන්ගේ సంతානයේ නෙමෙයි දැන් මේ තමන්ගේ సంతානයේ රාගයක් පහළ වෙනවා. ඒක ප්‍රත්‍ය වෙනවා කාටද? වෙනත් පුද්ගලයෙක් විසින් වෙනත් පුද්ගලයෙක්ට. ඒතර ඒ පුද්ගලයා මොකද කරන්නේ? ඒක පිළිකුල් කරනවා. මේ අනිත් කෙනාගේ තියෙන ලෝභය. මේ ලෝභය ඊටාම නරක දෙයක්. මේකත් මගේ సంతානෙත් කවදා හරි මේක මේ වගේ ලෝභයක් පහළ වෙන්නට පුළුවන්. ඒතර මේකෙන් අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන් මට කියලා කල්පනා කරලා ඒ අකුසලයන්ගෙන් මිදෙන්නට, ඒ රාගයෙන් මිදෙන්නට යා මොකද කරන්නේ? වෙනත් කුසල ධර්මයන් සිද්ධ කරගන්නවා. සමහර ලාවට ඒ රාගයේ හේතුවෙන් තවත් අකුසල ධර්මයන් සිද්ධ කරගන්නවා. ඊළඟට ඒ රාගයේ හේතුවෙන් ඒ කුසල අකුසලයන් සිද්ධ කරලා ඒවට විපාක ධර්මයන් පහළ වෙනවා. එතකොට ඒ විදියට වෙද්දී ඒ ස්වකීය సంతානයේ පහළ වූ රාගය බාහිර පුද්ගලයන්ගේ කුසල අකුසල අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ වාක්‍ය සන්නස එසේ නොමැතිනම් ඒ රාගය හේතු කොටගෙන ඉෂ්ට අනිෂ්ට විපාක ක්‍රියා පහළ කරන අවස්ථාවේදී ස්වකීය సంతානයෙහි පහළ වූ රාගය බාහිර පුද්ගලයන්ගේ කුසල අකුසල අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වේ. මෙසේ ඇති කලෙහි රාගය ස්වකීය సంతානයේද බාහිර సంతානයන්හිද කුසල අකුසල අභ්‍යාකතයන්ට ප්‍රකටෝපනිස්සය ශක්තියෙන් ප්‍රත්‍ය වේ. ද්වේෂාදිය ප්‍රත්‍ය වීමද විස්තර කරගත යුතු වේ. එහෙමයි. එතකොට මෙතන ඊළඟට කියන කාරණය තමයි මේකේ සාරාංශය දක්වන්නේ මේ විදිහට සැලකුවායින් පස්සේ කොහොමද තමන්ගේ సంతානයේ පවතින තියෙනා වූද බාහිර సంతානයේ ඇති තියෙනා වූද කුසල අකුසල අභ්‍යාකතයන්ට රාගය කියන එක ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි කිව්වේ. කියන්නේ තමන්ගේ సంతානයේ තියෙන එකත් ප්‍රත්‍ය වෙනවා, අන් අයගේ సంతානයේ තියෙන එකත් ප්‍රත්‍ය වෙනවා. ඉතින් මෙතනදී මේ අභ්‍යාකතයන්ට මේ සමා වෙන්න. මෙතනදී එතකොට මේ ද්වේෂාදිය ප්‍රත්‍ය වීමද මේ විදිහට ගන්න කියලා කියන්නේ. දැන් අතන කියවනේ මේ ද්වේෂය ආදී ගොඩක් ධර්මතාවයන් අකුසල පාර්ශවයේ සියල්ලම ගන්න පුළුවන් කියලා මේ රාගාදියෝ කියන වචනේ. එතකොට මේ සියල්ලම මෙතනට අදාළ කරගන්න වෙනවා කියන එක තමයි ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට මේ විස්තර කරේ මොකද්ද? රාගාදියෝ කියන එකනේ. ඊට පස්සේ තිබ්බනේ සද්ධාදියෝ කියලා වචනයක්. මේ සද්ධාදියෝ කියන වචනේ අපි කියාගමු. ශ්‍රද්ධාදිය හේතුවෙන් කුසලාදී ධර්මයන් පහළ වීම.
මුලින්ම ශ්‍රද්ධාව පහළ වේ. ඒ ශ්‍රද්ධාව හේතුවෙන් දාන සීල ආදී මාර්ගය දක්වා කුසලයන් වැඩිවීමට උත්සාහ කරයි. ශ්‍රද්ධාව භගතූපනිස්සය ප්‍රත්‍යයයි. දාන ආදී කුසලයෝ භගතූපනිස්සය ප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්නයෝය. එම ශ්‍රද්ධාව හේතුවෙන් දාන ආදිය සිදු කිරීම කරන අවස්ථාවකදී අකුසලයන් පහළවන අවස්ථාවකදී ශ්‍රද්ධාව ප්‍රත්‍ය වේ. අකුසලයෝ ප්‍රත්‍යෝත්පන්නය වේ. ඒ ශ්‍රද්ධාව හේතුවෙන් කුසල අකුසලයන් පහළ වීමෙන් අනතුරුව ඊට අදාළ වන විපාක ක්‍රියා ලබන අවස්ථාවේදී ශ්‍රද්ධාව ප්‍රත්‍යෝග ගනිමින් අන්‍යයන්ට ප්‍රකාශ කිරීම හේතුවෙන් අන්‍යයන්ගේ సంతානයෙහි ශ්‍රද්ධාව වැඩිම, එසේ ප්‍රකාශ කිරීමේදී ඊර්ෂ්‍යාව පහළ වීම හේතුවෙන් අකුසලයන් වැඩෙන අවස්ථාවකදී ඉෂ්ඨානිෂ්ඨ විපාකයන් ලබන අවස්ථාවේදී ස්වකීය ශ්‍රද්ධාව අන්‍යයන්ගේ කුසල අකුසල අභ්‍යාගතයන්ට ප්‍රකටෝපනිස්සය ශක්තියෙන් ප්‍රත්‍ය වේ. මෙසේ ඇති කල්හි ශ්‍රද්ධාව ස්වකීය సంతානයේද අන්‍යයන්ගේ సంతානයේද කුසල අකුසල අභ්‍යාගතයන්ට ප්‍රත්‍ය වේ. සීල ශ්‍රුත ආදිය ප්‍රත්‍ය වීමද විස්තර කරගත යුතු වේ. එහෙමයි. එතකොට මෙතන මුලින්ම කියන්නේ දැන් තමන්ගේ సంతානයේදී පහළ වෙන ශ්‍රද්ධාදී ධර්මයන් නිසා කුසල ධර්මයන් පහළ වීම ගැන. ඉතින් මොකද කියන්නේ මුලින්ම මේ තමන්ගේ ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාව හේතුවෙන් දානය වැඩෙනවා. දානය ආදී කුසල ධර්මයන් කරනවා. සීලය වඩනවා. ඊළඟට මාර්ගසිත දක්වා මේ කුසල ධර්මයන් වැඩෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ කියපු ඒ දානය ඒ ශ්‍රද්ධාව නැමැති කුසල ධර්මය උපකාර වෙනවා, ප්‍රත්‍ය වෙනවා, භගතූපනිශ්‍රයෙන් ප්‍රත්‍ය වෙනවා ඒ කරන සියලුම කුසල ධර්මයන් වලට. එතකොට මේ දාන ආදී කුසලය කියන එක භගතූපනිශ්‍රය ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ශ්‍රද්ධාව කියන එක භගතූපනිශ්‍රය ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ ඒ ශ්‍රද්ධාව නිසා නැවත ඔන්න අකුසලයන්ුත් පහළ වෙනවා. ශ්‍රද්ධාව හේතුවෙන් දාන ආදී සිදු කරන අවස්ථාවකදී අකුසලයන් පහළ වෙන වෙලාවකදී ශ්‍රද්ධාව ප්‍රත්‍ය වෙනවා. අකුසලය ප්‍රත්‍යෝත්පන්න වෙනවානේ. ඒක පැහැදිලිනේ අපි දන්නවනේ සමාන ශ්‍රද්ධාව නිසා අකුසල් සිද්ධ වෙනවානේ අපේ අතින්. එතකොට ඒ අවස්ථාවවලදී ඒ අකුසලයන්ට ප්‍රත්‍ය වෙන්නේ මේ ශ්‍රද්ධාව. ඒතර අකුසලයේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා. ඊළඟට මේ ශ්‍රද්ධාව නිසා සිද්ධ කරගත්ත කුසල අකුසලයන් නිසා පහළ වෙනවා විපාක අභ්‍යාකතයන්නේ. විපාක පහළ වෙනවා ක්‍රියා කියන ඒවත් පහළ වෙනවා. විපාක අභ්‍යාකතයන්ුත් පහළ වෙනවා. ක්‍රියා අභ්‍යාකතයන්ුත් පහළ වෙනවා. ඒ කියන අවස්ථාවේදී ඒ කියන අභ්‍යාකත ධර්මයන් වලට ශ්‍රද්ධාව කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒ අභ්‍යාකත ධර්ම ප්‍රත්‍යෝත්පන්න වෙනවා. එතකොට මේ කිව්වේ මේ ස්වකීය సంతානයේ පැත්තෙන්, තමන්ගේ సంతානයේ පැත්තෙන්. ඊළඟට මේ තමන්ගේ තියෙන ශ්‍රද්ධාව අනිත් අයගේ సంతානයන්ට බලපාන හැටි විස්තර කරනවා. ඒ තමන්ගේ ශ්‍රද්ධාව අනිත් අයට ප්‍රකාශ කරනවා කියන එකෙන්. ඒතර අනිත් අයට ප්‍රකාශ කරනවා කරද්දී අනිත් කෙනාගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. ශ්‍රද්ධාව ගැන ශ්‍රද්ධා බහුල කතාවක් සිද්ධ වෙද්දී ඉතින් ඒ ශ්‍රද්ධාව උපකාරක වෙනවා අනිත් අයගේ సంతානයේ ශ්‍රද්ධාව දියුණු වෙද්දී. ඒ වගේම තමයි ඉතින් ඒ ශ්‍රද්ධාව නිසා මොකද වෙන්නේ? තමන්ගේ ශ්‍රද්ධාව නිසා ඒ අනිත් කෙනෙකුගේ సంతානයේ පහළ වෙන්න පුළුවන් ඊර්ෂ්‍යාව. මට මේ වගේ ගුණයක් නැහෙනේ කියලා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී අකුසලයන් වැඩෙනවා කියලා කියන්නේ. එතකොට ඔය කියන දේවල් දෙක නිසා, ඔන්න කියන කාරණා නිසා මේ කාරණා විතරක්ම නෙමෙයි, තව කාරණා බොහෝමයක් මෙතන ඇතුළත් වෙන්න පුළුවන්. මේ ණය මාත්‍රයක් විතරනේ පෙන්වන්නේ. ඉතින් මේ කියන කාරණාවන් නිසා අනිත් අයගේ సంతානෙහි පහළ වෙන්න පුළුවන් ඉෂ්ඨානිෂ්ඨ විපාකයන්. පහළ වෙන්න පුළුවන් මේ කුසල කුසලයන් පහළ වෙන්නේ. ඒතර ඒ කුසල කුසලයන් නිසා අනිත් අයගේ సంతානෙ පහළ වෙන්න පුළුවන් විපාකයන්. ඒතර විපාකයන් ලබද්දී ඒ තමන්ගේ තිබ්බ ශ්‍රද්ධාව අනිත් අයගේ කුසල කුසල අභ්‍යාකතයන්ට ප්‍රකටූපනිශ්‍රේ ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒතර මේ විදිහට ගත්තාම ශ්‍රද්ධාව තමන්ගේ సంతානෙත් අනිත් අයගේ సంతානෙත් තියෙන කුසල කුසල අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. එතකොට මේ සද්දා දේව කියන ආදිපදයෙන් ගත්තනේ සීල සුත චාග පඤ්ඤා ආදී සියලු මේ කුසල ධර්මයන් ටික ගත්තනේ. ඒ හැම එකක්ම මේ විදිහට විස්තර කරගන්න කියලා කියන්නේ. ඊට පස්සේ මේ වාක්‍යයේ තිබුණා අභිධර්ම සංග්‍රහයේ මේ වාක්‍යයේ තිබුණා මොකද්ද?
සුඛං දුක්ඛං පුද්ගලෝ භෝජනං උතුසේනාසනං ච කියන එක. ඒතර ඒක තමයි ඊළඟට ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. සුඛාදිය හේතුවෙන් කුසලාදී ධර්මයන් පහළ වීම සුඛ දුක්ඛ සඳහා කාය විඥානය හා සංප්‍රයුක්ත වන්නා වූ කායික සුඛ වේදනාව කායික දුක්ඛ වේදනාව උද්ධරණය කළ යුතුය වේ. කායික සුඛයක් ලබන අවස්ථාවේදී ඒ සුඛය හේතු කරගෙන ඇතමෙක් දිගින් දිගටම සුඛය ලැබීම සඳහා දාන සීලාදී කුසලයන් සිදු කරයි. ඇතමෙක් සුවයන් අනුභව කරමින් අකුසලයන් වැඩි දියුණු කරති. ඒ කුසලයන් සඳහා මෙලොවදී හෝ වේවා පරලොවදී හෝ වේවා විපාක ලැබේ. එබැවින් ස්වකීය සුඛය ස්වකීය කුසල අකුසල අව්‍යාකත පහළ වීමට ප්‍රත්‍ය වේ. එක් පුද්ගලයෙකු විඳින්නා වූ සුඛය දැක අසා වෙනත් පුද්ගලයෙක් කුසලාදිය සිදු කරයි. දුක්ඛ වේදනාව විඳින අවස්ථාවකදී ඒ දුක්ඛයෙන් මිදීම සඳහා දානාදිය සිදු කරන අවස්ථාවකදී දුක්ඛය කුසලයන්ට ප්‍රත්‍ය වන අතර දුක්ඛය නැති අවස්ථාවකදී දුක්ඛය නැති කර ගැනීමට අකුසලයන් සිදු කරන අවස්ථාවකදී අකුසලයන්ටද ඵලයන් ගෙන දෙන අවස්ථාවේදී අභ්‍යාකත ධර්මයන්ටද ප්‍රත්‍ය වේ. එක් පුද්ගලයෙක් විඳින දුක පිළිබඳ දැක අසා කුසලාදිය සිදු කරන අවස්ථාවකදී ඒ පුද්ගලයාගේ දුක්ඛය අන් පුද්ගලයාගේ කුසලාදියට ප්‍රත්‍ය වේ. එහෙමයි. ඉතින් එතකොට මෙතන මේ සුඛ දුක්ඛ කියලා පද දෙකක් තියෙනවානේ. ඒතර සුඛ දුක්ඛ කියන පද දෙක සඳහා මෙතන ස්වરૂපාර්ථ විදිහට ගන්න කියලා කියන්නේ කාය විඥානය හා සංප්‍රයුක්ත වෙන කාය විඥාන දෙකක් තියෙනවානේ. ඒතර කාය විඥාන සිත් දෙකත් එක්ක සංප්‍රයුක්ත වෙන කායික සුඛ වේදනාව සහ කායික දුක්ඛ වේදනාව කියන දෙක තමයි ගන්නෙ. ඉතින් ඒක විස්තර කරනවා මේ යම්කිසි කායික සුඛයක් ලබනවා අපි. යම්කිසි මේ කායික සුඛයක් ලබන වෙලාවේදී මේ සුඛය හේතු කොටගෙන ඇතමෙක් දිගින් දිගට මේ සුඛය ලබන්නට මේ සුඛයම නැවත නැවතත් අපි ලබනවා කියලා අනාගතයේදී දාන සීලාදී කුසල ධර්මයන් කරනවා. එතකොට ඒ කියන්නේ කුසල ධර්මයන් වලට සමහර කෙනෙක් මොකද කරන්නේ මේ සුඛය තවදුරටත් ලබන්නට මොනවද කරන්නේ අකුසල ධර්මයන් සිද්ධ කරනවා. කියන්නේ තව මේ සුඛය ලබන්නට තව දේවල් කරන්න අකුසල ධර්මයන් කරනවානේ ප්‍රාණඝාතය ආදී වෙනත් අකුසල ධර්මයන් සිද්ධ කරනවා. එතකොට ඒ අවස්ථාවවලදී මේ කියන කුසල අකුසලයන් දියුණු කරන අවස්ථාවේදී යම්කිසි කර්මයක් රැස් වෙනවා. ඉතින් ඒ කර්මයේ හේතුවෙන් ඒකේ විපාක ලැබෙනවා. ඒතර විපාක ලැබෙන්නට පුළුවන් කොහෙදීද? මෙලොවදී ලැබෙන්නත් පුළුවන්, පරලොවදී ලැබෙන්නත් පුළුවන්. ඒ කියන කොයි අවස්ථාවකදී හරි විපාක ලැබෙද්දී අර තමන්ගේ సంతානයේ තිබ්බ සුඛය ඒ අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ විපාකයන්ට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ක්‍රමයෙන් ගත්තයින් පස්සේ තමන්ගේ సంతානයේ තිබුණු සුඛය කුසල ධර්මයන්ට අකුසල ධර්මයන්ට අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වෙනවා කියන එක කියන්නේ. ඊට පස්සේ අනිත් කෙනෙක්ගේ సంతානයේ තිබුණ දේවල් ගැන විස්තර කරනවා. වෙනත් කෙනෙක් විඳින සුඛයක් දැකලා කරන්නේ මොකද? තව ඒ කුසලයන් ලබන්න මේ කුසල අකුසල ආදී සිද්ධ කරනවා. කුසලයන් සිද්ධ කරන්නත් පුළුවන්, අකුසලයන් සිද්ධ කරන්නත් පුළුවන් නේ. වෙනත් කෙනෙක්ගේ සුඛයක් දැකලා මම මේ විදිහේ සුඛයක් අනාගතයේදී ලබනවා, මේ විදිහේ සැපයක් මම අනාගතයේදී විඳිනවා කියලා ඒ සැප ලබන්න කුසල ධර්මයන් සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඉතින් වෙනත් කෙනෙක්ගේ සැපයක් දැකලා මාත් මේ වගේ සැප ලබන්නට ඕනේ කියලා අකුසල ධර්මයන් සිද්ධ කරනවා නේ. ප්‍රාණඝාත ආදී, සොරකම් කිරීම ආදී සිද්ධ කරනවා. ඊළඟට දුක්ඛ වේදනාව විඳින අවස්ථාවකදී තර වෙනත් කෙනෙක් දැන් දුක් විඳින අවස්ථාවකදී තමන් දැන් දුක් විඳින අවස්ථාවකදී ඒ දුකෙන් මිදෙන්න දාන ආදී සිදු කරනවා. එතකොට අනාගතයේදී මේ බඳු කායික දුක්ඛයක් මට නොවේවා කියලා කුසල ධර්මයන් සිද්ධ කරනවා. එතකොට ඒ වෙලාවේදී ඒ දුක්ඛය තමන්ගේ තිබ්බ කායික දුක්ඛය කුසලයන්ට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට දුක්ඛය නැති කරගන්නට අකුසලෙන් සිද්ධ කරන අවස්ථාවලුත් තියෙනවා. මොනවාද? ඒ තමන්ගේ තියෙන මොකක් හරි දුකක් නැති කරගන්නට ප්‍රාණඝාතය, සොරකම ආදී ඒ අකුසල ධර්මයන් සිද්ධ කරනවා. එතකොට මේ කියන කුසල අකුසලයන් නිසා ඵලයන්ුත් පහළ වෙනවා. ඒ කියන්නේ විපාකයන් පහළ වෙනවා. ඒ විපාකයේ ගෙන අවස්ථාවේදී අභ්‍යාකත ධර්මයන් වලටත් මේ කියන
සුඛය දුක්ඛය කියන එක මෙතන මේ දුක්ඛය ගන්න මේ දුක්ඛය ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ වෙනත් පුද්ගලයෙක් විඳින දුක පිළිබඳ දැක අසා කුසලාදී සිදු කරන අවස්ථාවකදී කියන්නේ වෙනත් කෙනෙක් දුක් විඳිනවා ඒක දැකලා ඒක ගැන අහලා කුසලාදී සිද්ධ කරනවා. අනාගතයේදී මට මේ වගේ දුක්ඛයක් අත් නොවේවා කියලා කුසල කර්ම සිද්ධ කරනවා. ඊළඟට ඒ වගේම අකුසල ධර්මයන්ොත් සිද්ධ කරනවා. ඒ අවස්ථාවලදී ඒ අනිත් කෙනාගේ තිබ්බ දුක්ඛය අනිත් කෙනාගේ කුසල අකුසල අභ්‍යාකතයන්ට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කාරණා කිහිපයක් තිබුණානේ. කල්යාණ මිත්‍රාදිය කියන එකනේ. කල්යාණ මිත්‍රයන් ආදී ඒ සම්පත්තිය කොහොමද උපකාරක වෙන්නේ කියලා. කල්යාණ මිත්‍රාදී හේතුවෙන් කුසලාදී ධර්මයන් පහළ වීම. කල්යාණ මිත්‍රයන් නිශ්චය කර ගනිමින් කුසලයන් සිදු කරන අවස්ථාවේදී රහත් වීම සඳහා වීර්ය කොට අරහත් ඵලය ක්‍රියා ධානයන් ලබන අවස්ථාවේදී බුද්ධ ශාසනය නිශ්චය කරගනිමින් අසත්පුරුෂයන් විසින් කල්යාණ මිත්‍රයන් හේතුවෙන් අකුසලයන් සිදු කරන අවස්ථාවකදී කල්යාණ මිත්‍රයා අන්‍ය පුද්ගලයන්ගේ సంతානෙහි කුසල අභ්‍යාකත අකුසලයන්ට ප්‍රත්‍ය වේ. එහෙමයි සනස. එතකොට මෙතන කියන්නේ මොකද්ද මේ පුද්ගලයාගේ බලපෑම. කල්යාණ මිත්‍රයා ගන්නා මුලින්ම. කල්යාණ මිත්‍රයා සැලකුවෙන් පස්සේ ඉතින් කල්යාණ මිත්‍රයාව නිශ්චය කරගෙන කුසල ධර්මයන් සිද්ධ කරනවා. ඒක අපි හොඳට දන්නවනේ. ඉතින් අපිට මේ ශාසනයේ යම්කිසි ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? අපිට කල්යාණ මිත්‍රයෝ ලැබිච්ච නිසා. හොඳ මිත්‍රයෝ අපිව ගුණෙහි යොදවන යහපත් කල්යාණ මිත්‍රයන් ලැබිච්ච නිසා තමයි අපි මේ කුසල ධර්මයන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඒ අපේ කුසල ධර්මයන්ට අර කල්යාණ මිත්‍රයන් උපකාරක වෙනවා. ඊට පස්සේ මොකද? ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ නේ. ඒතර රහත් වීම සඳහා උත්සාහ කරනවා, වීරය කළා රහත් ඵලය ලබනවා. අරහත් ඵලය ලබනවා. ඊට පස්සේ ක්‍රියා ධානයන් ලබනවා. ක්‍රියා ධානයන් කියන්නේ මොකද්ද? රහත් වෙලා ඉවර වෙලා වෙනත් ධානයන් උපදිනවා. එතකොට මේ අවස්ථාවවලදී ඒ කල්යාණ මිත්‍රයා කියන කාරණය උපකාර වෙනවා ඒ කුසල ආදියට. ඊළඟට කියනවා බුද්ධ ශාසනය නිශ්චය කර ගනිමින් අසත්පුරුෂයන් විසින් කල්යාණ මිත්‍රයන් හේතුවෙන් අකුසලයන් සිද්ධ කරන අවස්ථාවකදීද කියලා. ඒ කියන්නේ මොකද? මේ කල්යාණ මිත්‍රයන් නිසා මේ කල්යාණ මිත්‍රයෙක්ගේ සම්පත්තිය දකින්න පුළුවන් කමක් නැහැ හැමෝටම. ගුණය දැකලා ඒ ගුණේ ඔස්සේ කටයුතු කරගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ හැමෝටම. ඉතින් මේ කල්යාණ මිත්‍රයන් හේතු කරගෙන අසත්පුරුෂයන් මොකද කරන්නේ? අකුසලයන් සිද්ධ කරගන්නවා. බලවත් අකුසලයන් සිද්ධ කරගන්නවා නේ. ඉතින් මේ අකුසලයන් සිද්ධ කරන අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒ කල්යාණ මිත්‍රයා කියන සම්පත්තිය හේතු වෙනවා ඒ පුද්ගලයාගේ වැඩෙන, ඒ අසත්පුරුෂයාගේ වැඩෙන අකුසලයන්ට. ඉතින් මේ කියන අවස්ථාවවලදී මේ කල්යාණ මිත්‍රයා කියන පුද්ගලයා හේතු වෙනවා මොනවටද? අනිත් කෙනෙක්ගේ సంతානිය, අන් පුද්ගලයෙක්ගේ సంతානයේ පහළ වෙන කුසල අභ්‍යාකත සහ අකුසලයන්ට, කුසල අකුසල අභ්‍යාකතයන්ට උපකාර වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ සංස අසත්පුරුෂයන් නිසා සංවේගය පහළ කොටගෙන කුසලයන්ද විපාක ක්‍රියා අභ්‍යාකතයන් පහළ කර ගැනීමද සත්පාය ඍතු භෝජන සේනාසන ලැබීමෙන් ධර්ම මාර්ගය දියුණු කිරීමේදී කුසල අභ්‍යාකතයන් වැඩිවීමද එම භෝජනාදියම ලැබීමෙන් අකුසලයන් වැඩිවීමද විස්තර කරගත යුතු වේ. හරි. ඊට පස්සේ ඉතින් අසත්පුරුෂයන් ගැන කියනවා. ඉතින් අසත්පුරුෂයෝ ගැන සංවේගය පහළ කරගෙන කුසල ධර්මයන් සිද්ධ කරන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ වගේම විපාක ක්‍රියා අභ්‍යාකතයන්ොත් පහළ වෙන අවස්ථාවක් තියෙනවා. ඒතර මේ අවස්ථාවලදීත් ඔය කලින් කියපු විදිහටම ඒ කුසල ආදියට ප්‍රත්‍යවීමක් තමයි අදහස් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ඍතු භෝජන සේනාසන කියන ඒවා. ඒතර සත්ප්‍රාය වන සුදුසු වෙන ඍතු භෝජන ආදී සේනාසන ලැබීමෙන් ධර්ම මාර්ගයේ දියුණු කිරීමද. ඒතකොට ඒවා ලැබෙද්දී ධර්ම මාර්ගයේ පහසුවෙන් වඩන්නට පුළුවන්. ඒවා බලවත් උපනිශ්‍රය බලවත් කාරණයක් වෙනවා. එතකොට ඒ හේතුවෙන් කුසල අභ්‍යාකතයන් ආදී දියුණු වෙනවා. ඒ වගේම තමයි ඉතින් ඒ කියන
සත්ප්‍රාය වන ඍතු භෝජන සේනාසන ආදී ලැබීමෙන් මොකද වෙන්නේ? සමහර වෙලාවට අකුසල ධර්මයන්ුත් සිද්ධ වෙනවානේ. ඒතර ඒවා නියම විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව පරිහරණය කිරීමෙන්, ඒ කරුණු කාරණා නොදැන කටයුතු කිරීමෙන් අකුසල ධර්මයන් දියුණු වෙනවා. එතකොට මේ අකුසල ධර්මයන් දියුණු වෙද්දිත් ඒ කියපු ඍතු භෝජන සේනාසන ආදී අකුසල ධර්මයන් වැඩි වීමට හේතු වෙනවා කියලා එක තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ කම්මං විපාකානං කර්ම විපාකයන්ට යන්නෙහි කම්මං කර්ම සඳහා බලවත් කර්මයන් පමණක් ගත යුතු අතර විපාකානං විපාකයන්ට සඳහා නාම විපාක පමණක් ගත යුතු වේ. බලවත් වන්නා වූ කුසල අකුසල කර්ම හේතුවෙන් ප්‍රවෘත්ති ප්‍රතිසන්දි අවස්ථාවේදී විපාක විඥානයන් පහළවන අවස්ථාවේදී කර්මය ප්‍රත්‍ය වේ. සංප්‍රයුක්ත චෛතසිකයන් සහ විපාක විඥානය ප්‍රත්‍යෝත්පන්න වේයයි අදහස් කෙරේ. එහෙමයි. එතකොට දැන් මෙතන විස්තර කෙරුණා මේ පාළි වැටෙන දෙයක් ලැබුණා කම්මං විපාකානන්තිච කියලා පදයක් නේ. කර්ම විපාකයන්ට දයයි කියලා පදයක්. කම්මං විපාකානන්තිච කියන පදය. එතකොට ඒක තමයි දැන් මේ සවනස විස්තර කරගෙන යන්නේ. එතකොට මේ කම්මං විපාකානං කියනෙහි කම්මං කියන එකට කර්මය සඳහා ගන්න කියලා කියන්නේ මොනවද? බලවත් කර්මයන් විතරයි. මේ උපනිෂේ ප්‍රත්‍ය ප්‍රකට උපනිෂේ ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍යවීම සඳහා බලවත් කර්මයන් විතරයි කියලා ගන්නෙ. එතකොට දුර්වල කර්මයන් තියෙනවානේ. ඒ දුර්වල කර්මයන් ගන්නේ නැහැ. බලවත් කර්මයන් විතරයි ගන්නෙ. මොකද මෙතනින් මේ උපනිෂේ ප්‍රකට උපනිෂේ ප්‍රත්‍යයෙන් බලවත් කර්මයන් විතරක් බලවත් ධර්මයන් විතරක් බලවත් ප්‍රත්‍ය ශක්තියින් විතරක් අදහස් කරන නිසා. ඊළඟට විපාකානං කියලා තියෙනවානේ. විපාකානං කියන එකේ විපාකයන්ට කියලා තමයි ගන්නෙ. විතර විපාකයන් සඳහා මොනවද ගන්නෙ? නාම විපාක විතරයි ගන්නෙ. එතකොට මෙතනදී අපිට ගන්න වෙන්නේ මොකද්ද? බලවත් වන්නා වූ කුසල කුසල කර්ම හේතුවෙන් ප්‍රවෘත්ති ප්‍රතිසන්දි අවස්ථාවේදී විපාක විඥානයන් පහළවන විට පහළවන අවස්ථාවේදී කර්මය ප්‍රත්‍ය වෙනවා. ඒතර බලවත් වෙච්ච කුසල කුසල කර්ම නිසා ප්‍රවෘත්ති විපාක පහළ වෙන අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන අවස්ථාව ගත්තයින් පස්සේ මෙතන ගන්නේ විපාක දෙන අවස්ථාව. ඒතර කර්මයේ එක අවස්ථාවක් විපාක දෙන එක තව අවස්ථාවක්. එතකොට මේ විපාක දෙන අවස්ථාවේදී ඒ කරපු බලවත් කර්මය ඒ පහළ වෙන විපාක විඥානයන්ට දැන් නාම ධර්මයන් විතරයිනේ ගන්නේ නාම විපාක විතරයිනේ මෙතනට ගන්නෙ විපාක විඥානයන්ට මේ උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට ඒ තන ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද? සංප්‍රයුක්ත චෛතසිකයන් සහ විපාක විඥානය ප්‍රත්‍යෝත්පන්න වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ අදහස් තමයි මෙතනදී කියන්නේ. උපාදිත උපසේවිත ප්‍රත්‍ය විශේෂයෝ දක්වන ලද මෙම ප්‍රත්‍යයන් අතරින් රාගාදිය ශ්‍රද්ධාදිය ස්වකීය ආධ්‍යාත්මික సంతානෙහි පහළ කරවන්නා වූ උපාදිත ප්‍රත්‍ය විශේෂයයි. පුද්ගල භෝජන ඍතු සේනාසන ස්වකීය సంతානෙන් බහිද්ධ වූ මුණ ගැසීම් සබඳතා පවත්වා ගැනීම ආහාර ගැනීම ආවරණය ලැබීම ආදී නිශ්චය කිරීමට ලබන උපසේවිත ප්‍රත්‍ය විශේෂයයි. මෙම අදහස අපේක්ෂා කරමින් අනුරුද්ධාචාර්යයන් වහන්සේ නාම රූප පරිච්ඡේදයේදී මෙසේ වදාළහ. හරි. එතකොට මෙතන දැන් උපාදිත උපසේවිත කියලා අපි කලින් වචන දෙකක් කතා වුණානේ ඊයේ. එතන මේ උපාදිත කියලා කියන්නේ තමන්ගේ సంతානෙහි පහළ කරවන්නා වූ රාග ශ්‍රද්ධාදී ධර්ම ටිකට තමයි උපාදිත කියලා කිව්වේ. කියන්නේ තමම ඒවා පහළ කරගන්න නිසා. ඊළඟට උපසේවිත කියලා කිව්වේ ඒ පුද්ගල භෝජන ඍතු ආදී තමන් ඇසුරු කරගන්නා වූ දේවල් ටික. එතකොට ඒවා ඒ පුද්ගලයා අපි සම්බන්ධතා පවත්වා ගන්නවා, භෝජන ගත්තයින් පස්සේ ආහාර අනුභව කරනවා, පරිහරණය කරනවා. ඊළඟට සේනාසනය ගත්තයින් පස්සේ ඒක අපිට ආවරණයක් වෙනවා. ඉතින් මේ වගේ ආවරණයක් ලැබෙනවා. මෙන්න මේ විදිහේ නිශ්චයක් ලැබෙනවා මේ කියන ධර්මතාවයන් නිසා. ඉතින් ඒවට තමයි උපසේවිත කියලා කියන්නේ.
ඒක මේ අනුරුද්ධාචාර්යයන් වහන්සේ තර අභිධර්මාර්ථ සංග්‍රහය ලියපු ස්වාමින් වහන්සේම උන්වහන්සේගේම පොතක් මේ නාම රූප පරිච්ඡේදය කියන්නේ. මේ නාම රූප පරිච්ඡේදය උන්වහන්සේ මේක ගාථාවකින් දක්වනවා. කොහොමද සනන්ස? රාග සද්ධාදයෝ ධම්මා අජ්ජත්තමනුවාසිතා සත්ත සංඛාර ධම්මාච බහිද්ධෝපනිසේවිතා. මෙහි භෝජන ඍතු සේනාසනයෝ රූප සංස්කාර ධර්මයෝ වන අතර සංඛාර ධම්මයයි කීහ. අන්‍යයන්ගේ රාග ශ්‍රද්ධාදී බහිද්ධෝපනිසේවිතා සඳහා ඇති ස්වરૂපාර්ථයන්හි ඇතුළත් වේ. මෙම ගාථාව සාධක කොට දක්වමින් අභිධම්මත්ත විභාවිනියේ යථාරහං අජ්ජත්තංච බහිද්ධාච යන පාඨය රාගාදයෝ ආදී ප්‍රත්‍ය ධර්මයන් සමග සම්බන්ධ කරගනිමින් විකල්ප ණය ක්‍රමයකින් විවරණය කර ඇත. එහිදී ඒ ක්‍රමය සමග ඒ අදහස ගැලපුණේ නමුදු අභිධර්මාර්ථ සංග්‍රහ පාළියේ අදහසට නොගැලපේ. එහෙමයි. එතකොට මෙතනදී මේ ගාථාවට අනුව භෝජන ඍතු සේනාසනයන් සේනාසන කියන රූප සංස්කාර ඒවා රූප සංස්කාර ධර්මය වන අතර. මෙතන මේ කියන සංඛාර ධම්මා කියලා. එතකොට එතන මේ කියන්නේ මේ භෝජන ආදී තමයි කියන්නේ. එතකොට ඒවා බහිද්ධයි කියලා කියන්නේ. අන්‍යයන්ගේ රාග ශ්‍රද්ධාදී බහිද්ධෝපනිසේවිතා සඳහා ඇති ස්වરૂපාර්ථයන්හි ඇතුළත් වේ. අනිත් අයගේ රාග ශ්‍රද්ධාව ආදී ධර්මයන්ොත් ඒවත් බහිද්ධෝපනිසේවිතා කියන පදය ඇතුළත් වෙනවා කියලා කියන්නේ. බහිද්ධෝපනිසේවිතා කියන්නේ බහැරින් ගෙන ඒ ලබන්නා වූ උපනිශ්‍රයට තමයි කියන්නේ. ඉතින් මේ කාරණය පැහැදිලි කරගෙන අභිධර්මාර්ථ විභාවිනියේදී මේක ණය ක්‍රම දෙකකින් අභිධම්මත්ව විභාවිනී ටීකාවේදී දක්වනවා. ඉතින් ඒක යථාරහං අජ්ජත්තංච බහිද්ධාච කියන පාඨය අර උඩ අපි කියපු යථාරහං අජ්ජත්තංච බහිද්ධාච කියන පාඨය මේ රාගාදයෝ කියන එකත් එක්ක සම්බන්ධ කරගෙන වෙන විකල්ප ණය ක්‍රමයකින් උත් දක්වනවා කියලා කියන්නේ. ඉතින් ඒක මේ ඒ ක්‍රමයක් එක්ක සුදුසු වුණාට මේ අභිධර්මාර්ථ සංග්‍රහයත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ කියලා තමයි මේ භාෂා ටීකාසයාඩු විස්තර කරන්නේ. ඒ ණය ක්‍රම දෙකකින් විස්තර කරනවා. එකක් ඒ තරම් සුදුසු නැහැ කියන අදහසක තමයි උන්වහන්සේ ඉන්නේ. ඊට පස්සේ මේ පාළියේ තිබුණා මොකක්ද? බහුදා හෝති පකතූපනිස්සයෝ කියලා. බහුදා හෝති පකතූපනිස්සයෝ. පකතූපනිස්සය ප්‍රත්‍ය චිත්ත චෛතසික රූප සහ පුද්ගල ඍතු භෝජන සේනාසන දක්වා පැතිර අතිශයින් පුළුල්ව පවතී. ඒ පිළිබඳ සිටිය යුතු යමක් ඇත. එනම් මෙතරම් පුළුල්ව පැතිර පවතින පකතූපනිස්සය ප්‍රත්‍ය චිත්ත චෛතසිකයන්ට පමණක් ප්‍රත්‍ය වෙමින් රූප ධර්මයන්ට කවර හේතුවක් නිසා ප්‍රත්‍ය නොවන්නේද යන්නයි. උල්දිය හේතුවෙන් බීජයන් පැලවී වෘක්ෂයන් වැඩෙද්දී උල්දිය වෘක්ෂයන්ට ප්‍රත්‍යවීම බෙහෙත් පානය කොට පැහැපත් රූපයක් ලැබීමේදීද බෙහෙත් රූපයන්ට ප්‍රත්‍යවීම වැනි අවස්ථාවලදී පකතූපනිස්සය ප්‍රත්‍යය නොලැබෙන්නේද යන පැනය මතුවේ. පිළිතුර නම් පකතූපනිස්සය යන්නෙහි පකත පදයේ අර්ථය ගැඹුරෙන් විමසිය යුතුයි. මනාව කරන ලද යන වචනයෙහි ස්වකීය సంతානයෙහි පහල කරවන ලද නිශ්චය කරවා ගන්නා ලද යන උප්පාදිත උපසේවිත යන අර්ථ දෙකම ලැබේ. ඒ පහල කරවීම සහ නිශ්චය කරවා ගැනීම නාම ධර්මයන් සමගම අදාළ වේ. රූප ධර්මයන්ට පහල කරවා ගැනීමට හෝ නිශ්චය කරවා ගැනීමට පහල කරවීමට නොහැකි වේ. හුදු අචේතන අභ්‍යාපාර ධර්මයෝම වේ. එබැවින් තමා කළ විට තමා ලබයි යැයි කියන්නාක් මෙන් යම් නාම ධර්ම සම්තතියක් රාග ශ්‍රද්ධා ආදිය උපදවනා ලද්දේද පුද්ගල ආදියද නිශ්චය කරවා ගන්නා ලද්දේද ඒ නාම ධර්ම සම්තතියම තමා විසින් පහල කරවන ලද නිශ්චය කරන ලද රාග පුද්ගලාදීන්ගේ ඵලය භුක්ති විඳීමට අවසර ලබයි. එසේ නොකරන ලද රූප ධර්මයෝ ඒ රාග පුද්ගල ආදීෙහි ඵලයන් ලැබීමට අවකාශ නොලබයි. එබැවින් පුළුල්ව පැතිර පවතින මෙම පකතූපනිස්සය ප්‍රත්‍ය රූප ධර්මයන් සඳහා අභිධර්ම ක්‍රමයෙන් ප්‍රත්‍ය වීමට අවකාශ නැත. එහෙමයි.
එතකොට මෙතන බහුදා හෝති උපකතෝපනිස්සයෝ කියලා තිබ්බනේ. එතන පොඩි ප්‍රශ්නයක් මතුවෙන්නට ඕනේ මේ වෙද්දී. මොකක්ද මේ ප්‍රශ්නය? දැන් මේකේ ප්‍රත්‍යෝත්පන්න දක්වද්දී මෙතන ප්‍රත්‍යෝත්පන්න වලට ඇත්තටම ඇවිල්ලා තියෙන හැමතිස්සෙම චිත්තචෛතසිකයන් විතරයි. රූප ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න භාවයට ඇවිල්ලා නැහැ. ඉතින් එතකොට දැන් මේකේ ප්‍රත්‍ය ගත්තයින් පස්සේ මේක අතිශය විස්තරිත එකක්. චිත්තචෛතසික රූප සියල්ලම එනවා. ඊට පස්සේ පුද්ගල ඍතු භෝජන ආදී වෙනත් බොහෝ දේවල් මේකට ඇතුළත් වෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් ඇයි මේකට මේ රූප ධර්මයන් ඇතුළත් වුනේ නැත්තේ කියලා අහනවා. ඉතින් සානසේ උදාහරණයකුත් දක්වනවා. හරියට දැන් වෘක්ෂයන් වැඩෙද්දී, උල්දිය හේතුවෙන් වෘක්ෂයන් වැඩෙද්දී, ගස් වැඩෙද්දී, මේ අවස්ථාවේදී උල්දිය ගස් වලට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට බෙහෙත් පාන ආදිය ඒ රූපයන්ට උපකාර කරන වෙලාවේදී ඒක ඒ ශරීරයේ ප්‍රകൃතියට වෙන්න උපකාර වෙනවානේ. ලෙඩ වෙලා ඉන්නවා නම් ඒ ලෙඩෙන් ප්‍රകൃති තත්වයටපත් වෙන සුවාතට හැරෙන්නට මේ බෙහෙත් ටික උපකාර වෙනවා. ඉතින් ඇයි මේ විදිහට මේතන ප්‍රකතෝපනිස්සය ගන්න නැත්තේ? මේ රූප ධර්මයන්ට උපකාරක වෙද්දී නැත්තම් නාම ධර්මයන් රූප ධර්මයන්ට උපකාරක වෙන අවස්ථාවන් මේ පේන්න තියෙද්දිත් ඇයි ඒවා ගන්නෙ නැත්තේ කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒකට අදාළ පිළිතුර තමයි මේ ප්‍රකතෝපනිස්සයේ තියෙන ප්‍රකත කියන පදයක්. මේ ප්‍රකත කියන පදයේ අර්ථය ගන්න ඕන. දැන් ප්‍රකත කියන එකේ අදහස අපි කියව ගත්තා. ඒකේ අදහස් තමයි මේ මනාව කරන ලද වචනේ, මනාව කරන ලද කියන එක. එතකොට මේ මනාව කරන ලද කියන වචනේ එතන තියෙනවා තමන්ගේ సంతානයේ, ස්වකීය సంతානයේ පහල කරවන ලද, නිශ්චය කරවා ගන්නා ලද කියන උපාදිත උපසේවිත කියන අර්ථ දෙකම එනවා කියලා කියන්නේ. එතකොට ඒ කියන උත්පාදනය නැත්තම් උපසේවනය කියන මෙන්න මේ පද දෙකම නාම ධර්මයන් එක්ක විතරයි අදාළ වෙන්නේ. එතකොට ඒක රූප ධර්මයන් එක්ක අදාළ වෙන්නේ නැහැ කියලා කියන්නේ. කියන්නේ උත්පාදය සහ උපසේවනය කියන එක. ඉතින් රූප ධර්මයන්ට එහෙම නැවත නැවතත් මේ පහල කරවා ගන්නට හෝ නිශ්චය කරවා ගන්නට පුළුවන් හැකියාවක් නැහැ. එහෙම ශක්තියක් නැහැ කියලා කියන්නේ. ඒකට කියනවා ඉතින් හුදු අචේතන අභ්‍යාපාර ධර්මයෝම වේ කියලා. කියන්නේ ඒවා අචේතනිකයි, චේතනාවක් නැහැ. ඒ වගේම අභ්‍යාපාරයි. ඒවට කිසිම දෙයක් කරන්නට පුළුවන් කමක් නැහැ. යම් දේවල් සංවිධානය කරලා කරන බවක් ඒවයි දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මේ ඒක එන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් තමා කළ විට තමාම ලබයි කියනවා වගේ නාම ධර්ම සන්තතියක් රාග ශ්‍රද්ධා ආදී උපදවනා ලද්දේද පුද්ගල ආදී නිශ්චව කර ගන්නා ලද්දේද ඒ නාම ධර්ම සන්තතියම තමා විසින් පහල කරවන්නා ලද නිශ්චය කරනා ලද රාග පුද්ගල ආදීන්ගේ ඵලය භුක්ති විඳීමට අවසර ලබයි. එතකොට ඒ කියන නාම සන්තතියම ඒවා නිශ්චය කර ගන්නත් නිසාත් ඒවා උපදව ගන්නත් නිසාත් තමාගේ ඵලය තමාටම තමයි භුක්ති විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙම කරන්නට බැරි රූප ධර්මයන් වලට රාග ආදීන්ගේ ඵලයන් ලබන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එබැවින් පුළුල්ව පැතිර පවතින මෙම පකතෝපනිස්සය ප්‍රත්‍ය රූප ධර්මයන් සඳහා අභිධර්ම ක්‍රමයෙන් ප්‍රත්‍ය වීමට අවකාශ නැත. රූප ධර්මයන් වලට අභිධර්ම ක්‍රමයෙන් ප්‍රත්‍ය වෙන්නට එහෙම ඉඩකඩක් නැහැ කියලා කියන්නේ. නමුත් ඊට පස්සේ විස්තර කරනවා මේ සූත්‍රාන්තික පකතෝපනිස්සය කියලා. සූත්‍රාන්තික පරයයන් පකතෝපනිස්සය කියන එක ලැබෙනවා. අවසරයි සන්නස. සූත්‍රාන්තික පකතූපනිස්සය එසේ වුවද ඉමස්මෙන් මෙම හේතුව සති ඇති කල්හි ඉදං මෙම ඵලය හෝති පහළ වේ. ඉමස්මෙන් අසති ඉදං න හෝති යන සූත්‍රාන්තයේ පැමිණි පකතූපනිස්සය ශක්තියෙන් කලින් දැක් වූ රූප ධර්මයන්හි ප්‍රත්‍යවීම දැක්වීමට අවකාශ ලැබේ. එබැවින් අභිධර්ම පකතූපනිස්සය ණය සූත්‍රාන්තික පකතූපනිස්සය ණයයි බෙදා චිත්තචෛතසික රූප ප්‍රඥප්තියහු චිත්තචෛතසිකයන්ට ප්‍රත්‍යවීම දක්වන්නා වූ අභිධර්ම ණය සූත්‍රාන්තික ණය යන ණය ක්‍රම දෙකක් ලැබෙන අතර රූපයන්ට ප්‍රත්‍යවීම දක්වන තැනදී සූත්‍රාන්තික ණය පමණක් ලැබේ. සූත්‍රාන්තික පකතූපනිස්සය ණය ක්‍රමය අතිශයින්ම විස්තාරිතය. හරි. එතකොට මේ සූත්‍රාන්තික පකතෝපනිස්සය කියලා එකක් තියෙනවා. ඉතින් එතනදී ගන්න අර සූත්‍රාන්තික ක්‍රමයෙන් ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නොහෝති කියලා. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙනවා. මෙම හේතුව
නැති කල්හි මෙම ඵලය නොවේ කියලා මේ සූත්‍රාන්තයේ ලැබෙන ප්‍රගතෝපනිෂේ ශක්තියෙන් තමයි කියන්නේ. ඒ කියපු එකෙන් අභිධර්ම එකට දක්වන්න බෑ කියලා කියන්නේ. ඒ ක්‍රමයට. එබැවින් අභිධර්ම ප්‍රගතෝපනිෂේ ණය සූත්‍රාන්තික ප්‍රගතෝපනිෂේ ණය යයි මේ බෙදා චිත්තචෛතසික රූප ප්‍රඥප්තියහු චිත්තචෛතසිකයන්ට ප්‍රත්‍යවීම දක්වන්නා වූ අභිධර්ම ණය. අභිධර්ම ණයදී දක්වන්නේ කොහොමද? චිත්තචෛතසික රූප ප්‍රඥප්තියින් චිත්තචෛතසිකයන්ට ප්‍රත්‍යවීම කියන එක. ඊළඟට සූත්‍රාන්තික කියලා තව ක්‍රමයක් තියෙනවා. ඒක කොහොමද? රූපයන්ට ප්‍රත්‍යවීම දක්වන තැනදී ඒක සූත්‍රාන්තික ණය කියන එක ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ අවස්ථාවේදී ඉතින් එතකොට මෙතන මේ සූත්‍රාන්තික ප්‍රගතෝපනිෂය ණය මේ රූප ධර්මයන්ුත් ඇතුළත් වෙන නිසා මේ සූත්‍රාන්තික ප්‍රගතෝපනිෂය ණය අතිශයින්ම විස්තරිතයි කියලා කියන්නේ. ඒක ගොඩක් විස්තර සහිතයි කියලා කියන්නේ. මේ තොරතුරු ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ.